හරි නේද පුතේ? සුබ දවසක් වේවා අයබෝවන්. මං හිතන්නේ මාව ඇහෙනවා. ඇහෙනවද? බලන්න. කතා කරන්න බැරිද? ඇහෙනවා. හරි. අයබෝවන් අද දවසේ දැන් ඔයාලා ආයෙත් එකතු වෙලා ඉන්නේ 2023 උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයන පන්තියට. ඉතින් දුවේ පුතේ මේ 2023 sannivedana හා මාධ්‍ය අධ්‍යයන පන්තියට එකතු වෙච්ච ඔබට මුලින්දම පොඩි පැහැදිලි කිරීම් කරගෙන යනවා කියලා දන්නවා. කාට හරි යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් මම මේකේ chat එක off කරලා තියෙන එක මගේ පුරුද්දක්. ඔබට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි මට WhatsApp මගින් අදාළ තොරතුරක් යොමු කරන එක. පන්ති කරන වෙලාව වෙනකොට කමක් අවධානය යොමු කරනවා. ඔබ දන්න මගේ දුරකථන අංකය දන්නවා. මම සාමාන්‍යයකට ප්‍රතිචාර දක්වනවා. එතකොට දුවේ පුතේ මේ මොකද අපි කියන්නේ ස්ක්‍රීන් එකේ ඔබට පේන්නට තියෙනවා මේ පුංචි දැන්වීමක්. ඒකේ තියෙනවා මම නිකම් මේක කියලා දෙන්න දැන් මේක මට හිතුණා උදේම කියලා දෙන එක හොඳයි කියලා. මේකේ තියෙනවා මේ ඔයාලා දන්නවා ඉතින් මේක දැන්වීමක් කියන්නේ හොඳටම දන්නවා. නමුත් මේකේ තියෙන පොඩි විශේෂත්වයක් තියෙනවා. මම මේ විශේෂත්වය තමයි මට highlight කරලා දෙන්න හිතෙන්නේ. මේකේ තියෙනවා මේ එක තැනක 2023ට WhatsApp ලියාපදිංචියට දීප කියලා අංකය දාලා දීප ව්‍යාප්ත කියලා 2023 සෑම බදාදාම පෙරවරු 6ට කියලා. ඒ කතාව නෙමෙයි මම මේ කියන්නේ. අනිත් පැත්තේ තියෙන සරසවියට පාර කියන ඔන්ලයින් කතන්දරෙත් නෙමෙයි කියන්නේ. මොකද්ද මේ 4G to 5G කියලා කියන්නේ? මට ඒක චුට්ටක් කියලා දෙන්න මට වඩා මම හිතන්නේ ඔබ දන්නවා. 4G to 5G කියලා කියන්නේ මොකක්ද? චුට්ටක් කියන්න බලන්න. කතා කරන්න බලන්න. එතකොට පැහැදිලි. අපි දැන් ඉගෙන ගන්නනේ අපි sannivedana ඉගෙන ගන්න. ඔක දැන් මම මග ඇරලා යන එක එච්චර හරියන්නේ නැහැ. හා කියන්න බලන්න. උගන්නනකොට. ඔව් දුවේ පුතේ. රශ්මි පබසරා කියන්න බලන්න. හයි මයික් එකට කතා කරලා. හෝ. හරි කවුරු හරි කියන්නේ නේද? ඉඩ ප්‍රමාණයද සර්? ඇහෙන්නේ හයියෙන් කියන්න ඕනේ. ෆෝන් එකේ තියෙන ඉඩ ප්‍රමාණය. ෆෝන් එකේ තියෙන ඉරි ප්‍රමාණය. ඒ කියන්නේ සිග්නල් බාර් එක ගැන දුව කියන්නේ. ඉඩ ප්‍රමාණය සර්. ඉඩ ප්‍රමාණය. හරි තවත් කෙනෙකුට තවත් විදිහකට කියන්න පුළුවන් මේ පුතේකට මීට වඩා නැත්නම් දුවේකටම අපි දැන් මොන හරි දැනගන්න එපායි. ඒක නිගෙන ගන්න ආවේ පන්තියට. ඔව් උත්සාහ කරන්න බලන්න. කාලය ඉතිරි කරගෙන වැඩෙත් ලස්සනට කරගෙන අපි උත්සාහයක් කරමු බලන්න. බැරි නෑ අපිට පුළුවන්. ඔයාලට බැරි නම් වෙන කාටවත් බෑ. හලෝ. හරි. හරි. කමක් නෑ. මම මෙහෙම කියන්නම්. වේගවත් ජාලයක් කියලා ගන්න පුළුවන් සර්. දරුවෝ හරි කියන්න බලන්න මට ඇහුන්නේ නෑයි. වේගවත් ජාලයක්. වේගවත් ජාලයක්. ඔව් ඒකෙත් වරදක් නැහැ. නමුත් මීනින් එක හරියට මෙන්න ඕනේ. මම මෙහෙම කියන්නම්කෝ. දැන් දැන්වීම පේන්න තියෙනවනේ. 4G කියන එක නැත්නම් අපි කියන 4G කියන ෆොටෝ එක දිහා බලන්නකෝ. 5G කියන ෆොටෝ එක දිහා බලන්නකෝ. එතන මොකක් හරි ඉමේජ් එකේ වෙනසක් තියෙනවද? ඒ කියන්නේ මොකක් හරි ඒකෙන් අදහස් කරන මේකෙන් දැන්වීම තුල ඒකෙන් අදහස් කරන්න යන දෙයක් තියෙනවද? නැද්ද එහෙම මොකුත් අදහසක් පේන්නේ නැද්ද? හැපුත්තේදුයි? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා පේනව නේද ඔයාලට පුතේ? ඔව් සර්. ඒක තමයි. හරි. හරි කමක් නැහැ. දැන් හරි. දැන් එතකොට මට එක දෙයක් හැබැයි අහු වෙනවා. කරන්න දෙයක් නැහැ මම ඒ දෙක කියනවා. මම 2023 WhatsApp සමූහයට මේ පින්තූරෙත් එක්ක ප්‍රකාශනයක් දැම්ම. මේක කියවලා නැහැ. ඒක කියවුවනම් ඒකේ තියෙනවා. මේ පින්තූරය සමග ප්‍රකාශනයක් දැම්ම ඔයාලා ඒක කියවලා නැහැ. ඒක කියවුවනම් තියෙනවා. මම ප්‍රකාශනයක් දැම්මද ඔය කියන හැටියට?
ඔව් සර්. ඔව්. මොකද්ද ප්‍රකාශනය කියලා දැන් මතක් කරගත්තොත් බලන්න. අමගොන්න කියනවා. හරි. කමක් නැහැ. දැන් අපි මේ පුතේ ඉගෙන ගන්නවා කියන එක ඔය කවුරු හරි විශේෂ ශේෂ්ත්‍රයක් විශේෂ නිර්දේශයක් බදාගෙන විතරක් දඟලන්න ගත්තොත් වැඩේ අවුල්. හරි? ඉගෙන ගන්නවා කියන එක মালටි ස්කිල් වෙන්න ඕනේ. බහු ෆ්‍රේම් එක යන්න ඕනේ. ගතික කියලා කියන්නේ වෙනස් වීම. ගතිකයි කියන වචනේ තියෙන වෙනස් වීමට තියෙන සමාන පදයක්. පර්යාය පද කියලා අපි කියනවනේ. ගතිකත්වය වෙනස. හරි. ලෝකේ ඕනෑම දෙයක් වෙනස් වෙනවලු. හරි ඒක ඇත්තක්නේ. දැන් ගහක් ගත්තත් ගහත් වෙනස් වෙනවා. ඒක ගිය අවුරුද්දේ තිබ්බ හැටියට නෙමෙයි මේ අවුරුද්දේ තියෙන්නේ. ගංගාවක් ගත්තත් ගංගාව වෙනස් වෙනවා. අපි ඒක දන්නවා. පෙළපොත ගත්තත් පෙළපොත වෙනස් වෙනවා. හරි? ඊළඟට ගත්තාම දැන් අපි එතන කියනවා උදාහරණ ගොඩක් ගන්නවා. තාක්ෂණයත් ඒක කියනවා ලෝකේ ඕනෑම දෙයක් වෙනස් වෙනවා. සමාජය විතරක් නෙවෙයි. සමාජය විතරක් නෙමෙයි අපි මේ ජීවත් වෙන පරිසරය සමාජය විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ. තාක්ෂණය වෙනස් වෙනවා. අපේ ජීවිතයේ ඇඳුම් පැළඳුම් විලාසිතා ගෘහ නිර්මාණය ආහාර පාන රටාව ඊළඟට කියන ගමනාගමන ක්‍රමය ඇතුළු තොරතුරු සම්පාදනය පවා අද ගොඩක් වෙනස්. දැන් රජයේ සංචරණ සීමා දානවා ඇවිදින්න එපයි කියලා. හැබැයි පොදු ප්‍රවාහන සේවය නවත්තනවා. සේතිබී බස් නවත්තනවා. පෞද්ගලික බස් නවත්තනවා. දුම්රිය නවත්තනවා. එතකොට දැන් අවුරුදු අපි නිකමට කල්පනා කරොත් එමේ දැන් අවුරුදු 20කට කලින් ওই සංචරණ සීමාව දාලා ඇවිදින්න එපා කිව්වොත් අද වෙනකොට ඔච්චර සෙනගක් ඇවිදින්නේ නැහැ. හේතුව ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් නැති නිසා. නමුත් අද සංචරණ සීමා දැම්මයි කියලා ඇවිදින එකේ අඩුවක් තියෙනවද? කතා කරන්නේ නෑ සර්. ඒක හේතුව දැන් අපි මේ පාඩමකට ප්‍රවේශ වෙනකොට තේරුම් ගන්න ඕනේ හේතුව මිනිසුන්ට පෞද්ගලික වාහන තියෙනවා සමාජයේ වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මේ කියන්නේ ගතික කියලා කියන්නේ වෙනස් වෙනවා. ඇඳුම් පැළඳුම් වෙනස් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අවුරුදු 20කට 30කට කලින් ඇඳපු ඇඳුම් පැළඳුම් මෝස්තර ඊළඟට ගත්තාම ඒ වර්ග නෙමෙයි දැන් අපි අඳින්නේ. ඒවා වෙනස් වෙලා. එතකොට දැන් ඔබට පැහැදිලි. ඊළඟට ගත්තාම අවුරුදු 20කට විතර කලින් පුතේ දුවේ වලට තේරෙන්නේ නැති අම්මලාගෙන් ඔය නිකන් ඉන්නකොට කතා කර කර අහන්න මලගෙදරක් වුණාම කොහොමද මලගෙදර කිව්වේ කියනකොට හදන්න කෙනෙක් කියන්න බෑ. දැන් අවුරුදු 20කට විතර කලින් මලගෙදරක් වුණාම කිලෝමීටර් 100ක් විතර දුරින් ඉන්න ඥාති කණ්ඩායමකට මේ මලගෙදර කියන්න නැත්නම් 50ක් 20ක් වගේ දුරින් ඉන්න කිලෝමීටර් 20ක් 30ක් දුරින් ඉන්න ඥාති කණ්ඩායමකට මලගෙදර කිව්වේ කොහොමද කියලා. කියන්න බලන්න. උපකල්පනය කරලා හරි කියන්න. මම පාඩම කරගෙන යන්නේ සංනිවේදනය කොහොම කියන්නේ නැද්ද? හිතා ගන්න පුළුවන්ද? බෑ. අපුතේ දුවේ? හරි. දැන් ඔන්න මේ මලගෙදරක් වුණාම දැන් ඉස්සර අද වගේ WhatsApp තිබුණාද? නෑ සර්. නෑ WhatsApp තිබුණෙත් නැහැ. ඊළඟට දුරකථන සේවා ක්‍රියාත්මක වුණාද මේ තරම් නවීන පහසුකම් යටතේ? නෑ සර්. එතකොට කරේ ගොඩක් වෙලාවට අම්ල තාත්තලෙන් අහලා බැලුවාම කියයි ගෙවල් දොරවල් වල තියෙන තිබුණ වාහනයකට තිබුණ පුට් සයිකල් එකක් විතරයි. ඔය පුට් සයිකල් එකේ නැගලා උදේම පණිවිඩකාරයෝ කීප දෙනෙක් එක එක පැති වලට ගිහිල්ලා මේ මලගෙදර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරගෙන යනවා. අහවල් දවසේ නැති උනේ අහවල් දවසේ තමයි අපි ආදාහන කරන්නේ මෙහෙමයි කියාගෙන පණිවිඩය කියාගෙන යනවා. හරි? එතකොට ඕක තමයි එක ක්‍රමයක්. ඊළඟට ආයෙත් ටිකක් කල් ගියාම තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ඒක අරින කලින් ඉඳලා ටෙලිග්‍රෑම් සේවාවෙන් ටෙලිග්‍රෑම් එකක් ගහලා ආවා. ඒ ටෙලිග්‍රෑම් කියලා කියන්නේ ඔය ඔබේ ජංගම දුරකථනයේ තියෙන ටෙලිග්‍රෑම් ඇප් එකද? නෑ සර්. නෑ. හරි. දැන් මම උගන්වගෙන යන්නේ දැන් කවුරු හරි කල්පනා කරයි මේ යකා මේ මීඩියා උගන්වනවා කියලා ළමයිට මේ මොනවද කියන්නේ කියලා. ඒකත් කමක් නෑ. ඒක එහෙම වුණාට කමක් නෑ. දැන් ටෙලිග්‍රෑම් කියන තැපැල් සේවාවේ තියෙන ටෙලිග්‍රෑම් කියන එක දැන් අද වෙනකොට අලුත් නමකට පරිවර්තන වෙලා තියෙනවා. දැන් අද තැපැල් දෙපාර්තමේන්තුවේ ටෙලිග්‍රෑම් නෑ. මොනවද තියෙන්නද? ඒකට අලුත් නමක් දුන්නා ඒගොල්ලෝ. හරි අපි බලමු දැන් සමාජය පිළිබඳ දරුවෝ කොච්චරක් අප්ඩේට්ද දැනුවත්ද කියලා. අද ටෙලිග්‍රෑම් නෑ. දැන් අද මොනවාද ඒකට පාවිච්චි කරන නම? මොකද්ද? කියන්න බලන්න. ෆෝන් පුතේ? ටෙලිෆෝන් ටෙලිෆෝන් නෙමෙයි. ළඟින් යනවා ටෙලිෆෝන් නෙමෙයි.
හා කියන්න බලන්න. හරි. ටෙලිමේල් අද පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ ටෙලිමේල් කියලා. හරිද? අහලා තියෙනවද ඒ වචනේ නෑ? ඔව්. අද තැපෑලට කියලා ටෙලිග්‍රෑම් ගහන්න බෑ. අද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ටෙලිමේල්. හොඳට තේරුම් ගන්නවා දැන් ඈ. චුට්ටක් හොඳින් තේරුම් ගන්න. හරි. එතකොට දැන් මේ අපි ඔය කතා කරගෙන ඉන්නේ වෙනස් වෙලා තියෙන. තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. හරි. ඔන්න ඊළඟට මම කියනවා ඒ කාලේ සමාජය තුළ ජීවත් වෙන්න උපයාගත් දැනුමට වඩා වර්තමාන සමාජයේ ජීවත් වෙන්න උපයා ගන්න ඕන දැනුම් සම්භාරය වෙනස්. ඉස්සර කාලේ සමාජයේ ජීවත් වෙන්න උපයාගත්ත දැනුමට වඩා අද වෙනකොට සමාජයක් තුළ ජීවත් වෙන්න උපයා ගන්න ඕන දැනුම් සම්භාරය වෙනස්. දැන් හොඳටම තේරෙන මේ වචනේ. දැන් අපි ගත්තොත් එහෙම අවුරුදු දැන් 50කට 1970 නැත්නම් 60 වගේ කාලය ගත්තොත් එහෙම ඒ කාලේ මේ තරම් දැනුම් සම්භාරයක් උපය ගන්න ඕනේ නැහැ. ඒ කාලේ සාමාන්‍ය දැනුම් සම්භාරයක් උපය ගත්තාම කැත්තක් උදැල්ලක් අල්ලගත්තාම ගරාජ් එකක වැඩක් ඉගෙන ගත්තාම වාහනයක රියදුරු වගේ රස්සාවක් ඉගෙන ගත්තාම ජීවත් වෙන්න එක හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් පොල් ගහකට නගින්න ඉගෙන ගත්තත් ඒක ප්‍රමාණවත්. දැන් ඔබටම තේරෙනවා දැන් අද වෙනකොට එවන් වූ දැනුම් සම්භාරයක් තිබිලා මේ සමාජයේ ජීවත් වෙන්න බැහැ. හරි? අද හැම දෙයක්ම තාක්ෂණය සහ sannivedanaya පදනම් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. අද හැම දෙයක්ම තාක්ෂණයයි කමියුනිකේෂන් එකයි පාදක කරගෙන සිද්ධ වෙන්නේ. දැන් ඕනතරම් උදාහරණ ගන්න පුළුවන්. දැන් ඉස්සර අපි බඩු ගන්න කඩේට යන්න වුණා. දැන් අපිට කඩේට යන්න නැතුව බඩු ගන්න බැරිද? මම ඔයාලට කතා කරන්න කැමතියි. කඩේට යන්නේ නැතුව බඩු ගන්න බැරිද? බැරිද කියලා මම අහන්නේ. පුළුවන් සර්. කිසි ප්‍රශ්නයක් නැහැනේ පුළුවන්. එතකොට දැන් ඉස්සර දැන් කඩේට යන්න නැතුව ගන්න බැරි වුණා. ඉස්සර දැන් එළවලු හාල් පොල් සීනි. දැන් අද හාල් පොල් සීනි පවා කඩේට යන්න නැතුව බඩු ගෙන්න ගන්න බැරිද ගෙදරට? පුළුවන් සර්. පුළුවන් සර්. බෙහෙත් ಜಾති ගෙන්න ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මම මේ මෙතන මයික් එකක් අහලා පාවිච්චි කරා. මේ මයික් එක ගන්න මම කඩේට ගිහිල්ලා නැහැ. මේ මයික් එක ගන්න මම කොයි වෙලාවකත් කඩේට ගිහිල්ලා නැහැ. මේ මයික් එක මට ගෙදරට ගෙනල්ලා දුන්නා. එච්චර උදාහරණ ඕනේ නැහැ. ඔබ ඔබේ ටියුට් එක ගන්න ටියුෂන් ක්ලාස් එකට ගියේ නැහැනේ. ඔබ ඔබේ ටියුට් එක ගෙදරට ගෙන්න ගත්තා. හරි? එතකොට දැන් ඒකේ සිස්ටම් එකක් හැදිලා තියෙනවා. දැන් කල්පනා කරගෙන යනවා. ඒකේ සිස්ටම් එකක් හැදිලා තියෙනවා. දැන් අපි එතකොට මේ සිස්ටම් එක ගොඩක් අනුවර්තනය වෙලා තියෙනවා. අපිට බැංකුවට යන්න නැතුව ගණදෙනු කරන්න පුළුවන්. හරිද? ඊළඟට ගත්තාම රීලෝඩ් දාන්න දැන් කමියුනිකේෂන් එකට යන්න ඕනද? නෑ. ඔව්. රීලෝඩ් දාන්න දැන් කමියුනිකේෂන් එකට අපිට යන්න ඕනේ නැහැ. හරි රීලෝඩ් දාන්න අපි දැන් මොකද පාවිච්චි කරන්නේ? කියන්න බලන්න. හරි කියන්න. අනිත් අයගේ දැන ගැනීම සඳහා. ෆෝන් එකෙන් රීලෝඩ්. ෆෝන් එකෙන් පුළුවන්. ෆෝන් එකෙන් පුළුවන් උනේ කොහොමද දැන් කියන්න බලන්න. ඔයා මොනවද ෆෝන් එකේ පාවිච්චි කරන්න රීලෝඩ් දාගන්න? data. ඔව් නේ සල්ලි ගෙවන්නේ කොහොමද දැන් ඔයා? කවුරුත් ෆෝන් එකෙන් සල්ලි ගෙවන්නේ නැද්ද? ගෙවනවා. මම වගකීමෙන් දන්නා මේකේ ළමයි ගෙවනවා. කාඩ් පේ කරලා. කාඩ් එකෙන් පේ කරලා. ඔය බලන්නකො ලස්සනයිනේ වචනේ. මම දන්නවා මොකද මේ මටත් ඔන්ලයින් පේමන්ට්ස් කරපු දරුවෝ මේකේ ඉන්නවා. ඒ ඔන්ලයින් මොබයිල් ෆෝන් එකෙන් පේමන්ට්ස් කරපු දරුවෝ ඉන්නවා. එතකොට දැන් මේ සොසයිටි එක වෙනස් වෙලා. දැන් උදාහරණයක් ඇටියට මොබිටෙල් එකේ නම් මොකද්ද කරන්නේ? දැන් කවුරු හරි මේ කතා කරොත් එහෙම මෙයා මේ sannivedana උගන්වනවා කියලා මොනහවල් මංගලොත් උගන්වන්නේ කියලා අහන් හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. මම උගන්වන්නේ කමියුනිකේෂන්. මොකද මගේ සබ්ජෙක්ට් එකේ සිලබස් එක මම උගන්වන්නේ. හරි? එතකොට මොබිටෙල් එකක් නම් කොහොමද අපි මොන ඇප් එකද පාවිච්චි කරන්නේ? ඩයලොග් එකක් නම් අපි මොන ඇප් එකද පාවිච්චි කරන්නේ? දැන් අන්න සාමාන්‍ය මම කිව්වේ ජීවත් වෙන්න දැන් අලුත් දැනුමක් ඕනේ කියලා අපිට. නැත්තම් බෑ ජීවත් වෙන්න කියලා. මම කියලා දුන්නා. මොබිටෙල් නම් self care app එක ඩවුන්ලෝඩ් කරගන්න. අහලා තියෙනවද self care කියලා app එකක් තියෙනවා? කවුරුත් අහලා නැහැ. ඔව් සර් අහලා තියෙනවා. මොන එකක් කියලා දෙන්නේ දැන් දැනුම ඕනේ කියලා මං කිව්වේ. self care app එක ඩවුන්ලෝඩ් කරගත්තාම අපිට අපේ මොබයිල් එකේ ගණදෙනු ටික නැත්නම් අපි කියන්නේ bill payments ටික කාඩ් දාගන්න එක zoom packages active කරගන්න එක ඔක්කොම කරන්න පුළුවන්. අපේ ගෙදර කාගේ හරි අම්මගේ හරි තාත්තගේ හරි ATM කාඩ් එකක් තියෙනවා නම්
එහෙම නැත්නම් ඔබට වුණත් අපි හිතමුකෝ දැන් අම්මා තාත්තා ඔබේ වියදමට යම්කිසි මුදලක් මාසෙකට දෙනවා කියලා රුපියල් 5000ක් පන්ති ගාස්තු ඇතුළු අනිකුත් වැඩවලට. එතකොට ඒක ATM කාඩ් එකට අම්මා තාත්තා බැර කරාම ඔබට ඒ ATM කාඩ් එක වීසා කාඩ් එකක් හැටියට හම්බුනේ. ඒ වීසා කාඩ් එක පාවිච්චි කරලා ඔබේ ජංගම දුරකථනය টොප් අප් කරගන්න පුළුවන්, රීලෝඩ් කරගන්න පුළුවන්, data package හදා ගන්න පුළුවන්. ඊළඟ නැත්නම් අම්මා තාත්තගේ කාඩ් එක හරි මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔය වැඩේ කිව්වා කියලා මේ ඇරලම දාන්න එපා. මටත් ඇරලා ඔයාලත් ඇරව ගන්න එපා. ඒක හරියන්නේ නැහැ. එතකොට ඩයලොග් එකෙත් මේ පහසුකම හදලා දීලා තියෙනවා. එතකොට ඔය කියන ක්‍රමයට දැන් ඔන්න වෙනස් වෙලා තියෙනවා. දැන් අපි වෙනස් වෙලා තියෙනවා. ඒකේ කියනවා ඊළඟට බලන්න. මෙහෙම කියනවා. අද හැම දෙයක්ම තාක්ෂණය හා sannivedanaya පදනම් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. තාක්ෂණයයි කමියුනිකේෂන් එකයි පාවිච්චි කරගෙන සිද්ධ වෙන්නේ. මම දැන් කිව්වේ ෆෝන් එක টොප් අප් කරන තැන ඉඳන් රීලෝඩ් එකක් දාන තැන ඉඳන් data package එකක් හදන තැන ඉඳන් මේ ඔන්ලයින් පන්ති කාමරයක ඉගෙන ගන්න එක තාක්ෂණය සහ sannivedanaya. බඩුවක් ගෙදරට ගෙන්න ගන්න තැන ඉඳන් හරි ඊළඟට ගත්තාම වෛද්‍යවරයෙක් channel කරන තැන ඉඳන් මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. ඒකෝර දැන් ඔන්න සමහර වෙලාවට දුවේ පුතේ අම්මලා තාත්තලාට මේ සඳහා ඇක්සස් වෙන්න දැනුම නැහැ. අද පාඩම මේ පටන් අරගෙන යන්නේ අම්මලා තාත්තලාට මේ සඳහා ඇක්සස් වෙන්න දැනුම නැහැ. හරිද? හොඳට තේරුම් අරගන්න. දැන් එතකොට සාමාන්‍ය තරුණ පරම්පරාවේ කෙනෙක් නම් ඒක මේ මොබයිල් ෆෝන් එකක් අරගෙන ඇඟිලි තුඩු ටික එහාට මෙහාට කරලා එයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. උදාහරණයක් ඇටියට මේක රීලෝඩ් කරන්න ඕන නම් මෙතන මොබයිල් ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා ඒකේ ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරලා කමියුනිකේෂන් එකට යන්න නැතුව ඉන්ස්ටෝල් කරගන්නවා. වැඩිහිටි කෙනෙක් මොකද්ද කරන්නේ? රීලෝඩ් එක ඉවරයි. ෆෝන් එකේ සල්ලිත් නැහැ. ඇඳිරි නීතියක් දාලා කඩෙත් වහලා දන්න කියන අපි ගත්තොත් එහෙම සිරිපාල මල්ලිගේ කඩෙත් වහලා. දැන් ඉතින් ණයා මැරිච්ච කූතාණ්ඩියා වගේ ඉන්නවා. ඒක මේ සිංහල භාෂාවේ තියෙන හොඳ වචනයක් කැත වචනයක් නෙමෙයි. ණයා මැරිච්ච කූතාණ්ඩියා වගේ ඉන්නේ. ණයා මැරිච්ච කූතාණ්ඩියා වගේ ඉන්නකොට එයාට හැකියාවක් නැහැ. හරිද? මේ අර දේ තාක්ෂණය පාවිච්චි කරලා කරන්න. දැන් උදාහරණයක් හැටියට ඕන තරම් එහෙමයි. ඉස්පිරිතාලයක් ඇරලා තියනවද? වහලා තියනවද? ඒකේ අංශේ ડોක්ටර් ඇවිල්ලා තියනවද? රජයේ කාර්යාලයක් වහලා තියනවද? ඇරලා තියනවද? ඒකේ සේවාව ඉෂ්ට කරගන්න පුළුවන්ද? ඊළඟට ගත්තාම වෙන මොන හරි තාක්ෂණික දෙයක් කරන්න පුළුවන්ද බැරිද කියලා කිසි දෙයක් ඒගොල්ලන්ට හොයාගන්න බෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර අපි කියනවනම් වැඩි භාෂාවේ වචනෙන් කියනවා ගාටන්නම වෙනවා වැඩේට. ගාටන්නම වෙනවා. ගාටන්න නැතුව වැඩේ කරගන්න බෑ. දැන් ඔබට ඔන්න යමක් ආයි තව තේරෙනවා. හරි? හරි. එතකොට තරුණ කෙනෙක් නම් ඒ දේ කරගන්න. කොළඹ යන්නේ නැතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඒ දේ කරගන්න. විභාග දෙපාර්තමේන්තුවට හරි තැපල් කන්තෝරුවට හරි යන්නේ නැතුව විභාගේ අයදුම් කරනවා මොබයිල් ෆෝන් එකෙන් ඔන්ලයින්. දැන් ඔබට යමක් තේරෙනවා. හරිද? මම කියපු කාරණේ ඔබට පැහැදිලිද දුවේ පුතේ? ඔව් සර් පැහැදිලි. හරි. එතකොට ওই ජෙනරේෂන් පරම්පරා දෙකේ වෙනස තේරුම් ගන්න. මම මේ කතා කරන්නේ දැන් 4G එකයි 5G එකයි ගැන මේ කියන්න උත්සාහ කරන්නේ. තව බලමු කලාව. එතකොට කලාව කියනකොට සින්දු අහන එක වෙන්න පුළුවන්, චිත්‍රපටි බලන එක වෙන්න පුළුවන්, ටෙලිනාට්‍ය බලන එක වෙන්න පුළුවන්, චිත්‍ර රස විඳින එක වෙන්න පුළුවන්, සංගීතයේ රස විඳින එක වෙන්න පුළුවන්. දැන් අද සිද්ධ වෙන්නේ මේ කලාව කියන එක සිද්ධ වෙන්නේ තාක්ෂණය පාදක කරගෙන. දැන් ඉස්සර තමයි දුවේ පුතේ තීටර් මඩු ගහලා මොනවාද අපි කියන්නේ රූකඩ පෙන්නලා, සොකරි පෙන්නලා, ඊළඟට බණ පොළවල් තියලා, සංදර්ශන නාඩගම් මඩු තියලා ඒ වැඩ කරේ. දැන් අද ඒව එකක්වත් නේ ඔක්කොම මේ ෆෝන් එකට ඔක්කොම කලාව ඇවිල්ලා තියෙනවා. හරි ඊළඟට ගත්තාම දේශපාලනය. සියල්ල දේශපාලනික මෙහෙයුම් ඔක්කොම ෆෝන් එකකින් සිද්ධ වෙනවා. ඊළඟට ගත්තාම කියන ආගම. බණ අහන්න දැන් මමත් දැකලා තියෙන සමහර වයසක කිරියම්මලා, ඒතකොට වයසක කිරියම්මලා කිව්වම සාමාන්‍ය අවුරුදු 60 plus 70 plus 80 plus වගේ කට්ටිය පුතාලා දාලා දෙනවා මොකක්ද POTV එක දාලා දෙන සමහර කට්ටිය ටැබ් එකක් දාලා දෙන සමහර කට්ටිය මොබයිල් ෆෝන් එක දාලා ට්‍රයිපෝඩ් එක හරි මොකක් හරි පිගානකට හරි කෝප් එකට හරි හේතු කරලා දෙන කිරියම්ම එහෙනම් අද පන්සල් යන්න බෑනේ කොරෝනානේ කිරියම්ම මේකෙන් බණ අහන්න Zoom වලින් අහවල් හාමුදුරුවෝ බණ කියනවා කිරියම්මට අහන්න පුළුවන් කියලා කියනවා. එහෙම වෙනවද නැද්ද? වෙනවා සර්. කළ යුතුමයි. එහෙම වෙනවද නැද්ද? වෙනවා සර්. ඒක තමයි. හරි. ආගම. කෘෂිකර්මය. හරි. ඊළඟට ආය సౌందර්ය කියවෙනවා. හරි. ඇතුළු සියලු අංශ අද තාක්ෂණය. හරිද? sannivedanaya තුල නියෝජනය වෙන්නේ අතීත සමාජයේ නියෝජනය වෙච්ච ආකාරයට නම් නෙමෙයි.
හරි ඊළඟට ඒකේ කියනවා අලුත්ම ක්‍රමයකට අලුත්ම රටාවකට සාම්ප්‍රදායික රාජකාරී ක්‍රමය තුල වැඩ කරපු අය අලුත් කන්තෝරුවකට ගියොත් එයාලට අලුත් පරිසරය තුල වැඩ කරන්න බැරි තරමට තාක්ෂණය වෙනස් වෙලා කියනවා පරණ කෙනෙක් අද අලුත් නවීන තාක්ෂණය පිරිපුන් මේ කන්තෝරුවකට ගියොත් ඔෆිස් එකකට ගියොත් එයාට අද වැඩ කරන්න බෑ එයා පරණ කරපු ලෙජර් එක පරණ කරපු ටයිප්‍රයිටර් එක පරණ කරපු පරණ වැඩ කරපු ඔය පොත්පත් අර ඇමුණුම මේ මෙමෝ එක මේ ඒ එකක්වත් අද ඔෆිස් වල නැහැ. හරි ඒ තරමට තාක්ෂණය වෙනස් වෙලා. ඒත් එක්කම sannivedana තාක්ෂණය ඔන්න දැන් කියනවා වචනේ. ඒත් එක්කම අද පාඩම මේක ඒත් එක්කම sannivedana තාක්ෂණය පළවෙනි පරම්පරාවෙන් ඒකේ මම දාලා තියෙන මොන වචනේද පළවෙනි පරම්පරාවෙන් කියලා දාලා තියෙන්නේ 1G 1G G කියලා කියන්නේ මොකක්ද දැන්? දැන් තේරෙනවා G for meaning එක. ඇහෙන්නේ දරුවනේ. generation Yes, that's right. Generation. අන 1G. හරිද දැන් කියනවා 1G. හරි. ඒත් එක්කම sannivedana තාක්ෂණය පළවෙනි පරම්පරාවෙන් දෙවෙනි පරම්පරාවටත් 2G දෙවෙනි පරම්පරාවෙන් තුන්වෙනි පරම්පරාවටත් තුන්වෙනි පරම්පරාවෙන් හතරවෙනි පරම්පරාවටත් 4G හරිද එතනින් පස්සේ පස්වෙනි පරම්පරාවටත් 5G වෙනස් වෙමින් පවතිනවා ඒ සිදුවන වෙනස අපි අපේ ජීවිතයට නම් අනිවාර්යෙන්ම වැළඳගත යුතුයි එහෙම වැළඳගත්තේ නැත්තම් අපිට මොකද වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔබට යමක් අවබෝධ වෙනවාද? දුවේ පුතේ. හරි එහෙම වැළඳගත්තේ නැත්නම් අපට සමාජය තුල ජීවත් වෙන්න බැරි වෙනවා. හරිද? ඒ කියන්නේ අම්මලා ජීවත් වුණාට මේ සමාජය තුල ඔය විදියට අපට ජීවත් වෙන්න බැරි වෙනවා. මම ඒක වගකීමෙන් කියනවා. බය වෙන්න දෙයක් නැහැ මට. හරිද? ඒ වගේම තමයි කිසියම් විෂයක් දරුවන්ට ඉගෙන ගන්න අලුතින් හඳුන්වලා දෙන්නේ අනාගත සමාජය තුල ඔවුන්ට ජීවත් වෙන අවශ්‍ය මූලික දැනුම් වපසරියත් එක්ක. ඒකට ඉතින් අවශ්‍ය කරන්නේ නිවැරදි තෝරා ගැනීම. හරිද? ඒක තෝරා ගැනීම. අනාගතයේ දිනන විෂයක් තෝරා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් නැත්නම් අනාගත තාක්ෂණයෙන් පිරුණු ලෝකයේ තුල ඔබටත් නිතැතින්ම සිද්ධ වෙන්නේ සාම්ප්‍රදායික ජීවියෙක් හැටියට කල් ගෙවන්න. හරිද? ඔය ටික මම තේරෙන සිංහලෙන් කියලා දුන්නේ වත්මන් සමාජය තුල ජීවත් වන ඔබ ඉගෙනගත යුත්තේ 2050 සොසයිටි එක තුල කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න ඕනේ නිසා. දැන් ඔබේ වයස අවුරුදු 17යි 16යි. මම හරිද? හරි සර්. හරි. එතකොට ඔබට දැන් 2050 කියලා කියන්නේ ඔය ජීවිතේට තව අවුරුදු 30ක් එකතු වෙනවා. ඔය අවුරුදු 30ක් එකතු වුණාම ඔබේ වයස අවුරුදු 46යි 47යි. 46 47 වෙනකොට මං නිකන් කිව්වොත් ඔබේ අම්මගේ වයස තාත්තගේ වයස වෙනකොට අද තාත්තටයි අම්මටයි පත් වෙලා තියෙන තත්ත්වේ ඔබටත් පත් වුණොත් ඔබ මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් ඔයාලා කල්පනා කරා අපේ තාත්තටයි අම්මටට එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මං කියන එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඔබේ තාත්තටයි අම්මටයි පුළුවන්ද මං නිකන් ඇහුවොත් එහෙම ස්මාර්ට්ෆෝන් එකක ඔබ දාන වැඩ කිඩ ටික දාන්න? බෑ සර්. පුළුවන්ද කතා කරන්න බලන්න? බෑ සර්. එතකොට ඒ වයසට එනකොට ඔබට ඔය தත්ත්වය ඇති වෙන්න හේතු වෙන්නේ මොකක්ද? දැන් මට ඒක කියන්න බලන්න. තාක්ෂණයත් එක්ක බද්ධ වුණේ නැති වුනහම ඒ தත්ත්වය උදා වෙනවද නැද්ද? වෙනවා සර්. අනිවාර්යෙන් වෙනවා. හරි. දැන් එතකොට සමහර වෙලට ඔබේ අම්මගේ තාත්තගේ වයසේ වෙන්න ඇති මමත්. හැබැයි මට තාම මේ தත්ත්වයක් උදා වෙලා නැහැ. උදා වෙලා නැති වෙන්න හේතුව අන්න අපි ටෙක්නොලොජි එකත් එක්ක යාව ජීව වෙලා නැත්නම් අප්ඩේට් වෙමින් යනවා නම් අපි එක ජෙනරේෂන් එකක නවතින්නේ නැහැ. හරි. දැන් මගේ කතා මාලාවේ අද මේක මීඩියා පාඩමක් අමතක කරන්න එපා. මේක සිලබස් එකේ තියෙන පාඩමක්.
මම කතා කරේ වචන දෙකයි මේ වචන දෙක ආයෙත් ඔබට මම මතක් කරලා දෙනවා දුවල පුතාලට අපි පාඩම් ඉගෙන ගන්න ප්‍රායෝගිකව මම ඇහුවේ 4G කියලා කියන්නේ මොකක්ද මම ඇහුවේ 4G කියලා කියන්නේ මොකක්ද 5G කියලා කියන්නේ මොකක්ද කියලා. හා දැන් කියන්න බලන්න 4G සහ 5G කියලා කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවා. හතරවෙනි පරම්පරාවයි පස්වෙනි පරම්පරාව. හරියටම හරි. හතරවෙනි පරම්පරාවයි පස්වෙනි පරම්පරාවයි. පුතේ මම මෙතන කතා කරේ මානව ජීවිතයේ හතරවෙනි පරම්පරාව ගැන නෙමෙයි. මම මෙතන කතා කරේ ජංගම දුරකථන පරම්පරාවේ sannivedana තාක්ෂණයේ හතරවෙනි පරම්පරාව ගැන. පස්වෙනි පරම්පරාව කියලා මම මෙතන කතා කරේ ජංගම දුරකථන sannivedana තාක්ෂණයේ පස්වෙනි පරම්පරාව ගැන. දැන් ඔබට පැහැදිලිද දුවලා පුතාලට? ඔව් සර්. ඔව් සර්. දැන් බලන්න මම ඒකේ පින්තූරේ ගන්නකොට හතරවෙනි පරම්පරාවේ ජංගම දුරකථනය වර්ණවත් වෙලාද අවර්ණ වෙලා මිය යමින් පවතිනවද? අවර්ණ වෙලා මිය යමින් පවතිනවා. පස්වන පරම්පරාව දීප්තියෙන් බැබලෙමින් නවීන ලෝකයකට සම්ප්‍රාප්ත වෙමින් පවතිනවා. දැන් ඔබට පැහැදිලි ඇති. අපි එහෙනම් ඒක තමයි මේ ඉගෙන ගන්න වපසරිය. හරි. පුතේ දැන් මම ඔන්න කතාවේ අද පාඩම් මේකකේ ප්‍රවේශය අරන් ඉවරයි. ඒ ප්‍රවේශය අරන් ඉවර වුණාට තාම මේකේ චූටි අඩුවක් තියෙනවා මම ඒක කියලා දෙන්න ඕනේ. පුතේ ජංගම දුරකථන තාක්ෂණයේ පළවෙනි පරම්පරාව කියලා කියන්නේ දුරකථන ඇමතුමක් ගන්න පුළුවන් ෆෝන් එකක් තිබිලා තියෙනවා. මෙච්චරක් විතර ගඩොල් භාගයක් විතර ලොකු ෆෝන් එකක්. ඕකේ බොත්තම් කීපයක් එබුවාම කිලෝමීටර් 2ක විතර දුර ඉන්න කෙනෙකුට කෝල් එකක් ගන්න පුළුවන් පළවෙනි පරම්පරාවේ ජංගම දුරකථනය. දුවල පුතාලට තේරෙනවද මම මේ කියපු වචනේ? ඔව් සර්. ඒ දුරකථනයේ කාලවකවානුව ඉවර වුණාට පස්සේ ජංගම දුරකථන තාක්ෂණය ආය ඉතා වේගයෙන් කෙටි කාලයක් ඇතුළත වෙනස් වෙනවා. අර ගඩොල් භාගයක් විතර තිබිච්ච ෆෝන් එක තව ටිකක් කුඩා වෙලා කෝල් විතරක් ගන්න පුළුවන් වෙච්ච පහසුකම වෙනුවට SMS කියලා ෆැසිලිටි එකක් ඇවිල්ලා. මොකද්ද පුතේ SMS කියන ෆැසිලිටි එකේ සිංහල නම? ඒක මීඩියා වලට ඕනේ. උත්තර ලියන්නත් ඕනේ. කෙටි පණිවිඩ සේවාව short messenger service කියන සේවාව වෙනවා දෙවෙනි පරම්පරාවේ ෆෝන් එකට. ආම් පළවෙනි පරම්පරාවේ ෆෝන් එකට නැති ඔප්ෂන් එකක් එකතු වෙනවා. මේ ඔප්ෂන් එක තමයි දුවේ පුතේ ජංගම දුරකථනයෙන් කෝල් එකක් ගන්න විතරයි පුළුවන් උනේ. දෙවෙනි පරම්පරාවට එනකොට එයාලට පුළුවන් අර කෝල් එකයි SMS එකක් යවන්න. හරි තව චූටි චූටි ඒවා එකතු වුණා. උදාහරණයක් හැටියට ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් සේව් කරන්න පුළුවන්. ඊළඟට ගත්තාම එන පණිවිඩ 5ක් 10ක් විතර තැම්පත් වෙලා තියෙනවා. යවන පණිවිඩ 5ක් 10ක් විතර තැම්පත් වෙලා තියෙන මෙමරි එකක් තියෙන ඔය වගේ ෆැසිලිටි එකක් ආවා. ඒ පරම්පරාවත් අවුරුදු 3-4ක් රජ කරලා 5ක් 4ක් 10ක් විතර රජ කරලා ඒ පරම්පරාවත් ක්‍රමානුකූලව ඊළඟ පරම්පරාවට ට්‍රාන්ස්ෆර් වෙන්න ගන්නවා. ඒ පරම්පරාව අපි නම් කරනවා දුවේ පුතේ 3G කියලා තුන්වෙනි පරම්පරාව කියලා. පැහැදිලිද දුවල පුතාලට දැන් මම මේ කියපු වචනේ? ඔව් සර්. හරි. දැන් තාමත් මේ සොසයිටි එකේ 3G තියෙනවා මිය යමින්. හරිද? ඒ කියන්නේ 3G වල ඒ 3G පරම්පරාව හරියට කොයි වගේද කිව්වොත් අවුරුදු 70ක 80ක වයසක උන්දලා වගේ තමයි 3G පරම්පරාව. පරම්පරාව කියන්නේ ජංගම දුරකථන පරම්පරාව. ඒක ආයේ පණ ගහලා ගොඩ ගන්න බෑ. ඒක දැන් 3G ෆෝන් එකක් කැඩුනොත් එහෙම හදනවට වඩා හොඳයි මොකක් කරනවද? අලුතෙන් එකක් ගන්න එක. අලුතින් එකක් ගන්න එක. ඒතර 3G පරම්පරාවට එකතු වෙන පුතේ කැමරාවක් එකතු වෙනවා. සමහර වෙලාවට ෆ්‍රන්ට් කැමරා එකයි බැක් කැමරා එකයි එකතු වෙනවා. ඊළඟට යම් කිසි තත්ත්වයක් රෙකෝඩ් කරන්න පුළුවන් මිනිත්තු 5ක 10ක විතර කැපැසිටි එකක් එකතු වෙනවා. ඊළඟට ඔය 3G පරම්පරාවට පුළුවන් වෙනවා පුතේ හඬ කෝල් වෙනුවට වොයිස් කෝල් ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ ඔව් හඬ වොයිස් කෝල් නෙමෙයි වොයිස් කෝල් වෙනුවට මූණ බලාගත්ත කෝල් එකක් ගන්න පුළුවන් වෙනවා. තව දුරින් ඉන්න කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන් තුන්වෙනි පරම්පරාවේ අවසාන හරියට. ඊට පස්සේ කරලියට එන එක තමයි දුවේ පුතේ මේ හතරවෙනි පරම්පරාව 4G තාක්ෂණය. මං හිතන්නේ
ඔබේ අතේ තියෙන ජංගම දුරකථනය මම ළඟ තියෙන ජංගම දුරකථනය මේ හතරවන පරම්පරාවේ ජංගම දුරකථනය. ඒකට ගොඩක් පහසුකම් ලැබෙනවා. අන්තර්ජාලය ඇක්සස් වෙනවා. නව මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ජංගම දුරකථනයක්. වීඩියෝ තාක්ෂණයේ කැපැසිටි එක වැඩි වෙනවා. රෙකෝඩින් තාක්ෂණයේ කැපැසිටි එක වැඩි වෙනවා. විවිධාකාරයේ ඇප්ලිකේෂන්ස් මේක තුල ඉන්ස්ටෝල් කරලා රඳව ගන්න පුළුවන්. සඳලිදුව මේක අඳින්න එපා. හරි විවිධාකාරයේ ඇප්ලිකේෂන්ස් මේකේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙනවා. ඒ ඉන්ස්ටෝල් කරලා අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ගත්තාම ඉන්ටර්නෙට් ෆැසිලිටි එකට ගිහිල්ලා ඒ වැඩ කරගන්න පුළුවන් වෙනවා. බැංකු රාජ්‍ය ආයතන මේ වගේ ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරගෙන ඒවත් එක ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා. වෙබ් අඩවි වලට යන්න පුළුවන් වෙන හතරවෙනි පරම්පරාව. දැන් බලන්න මම මේ කියනවනේ මෙච්චර මේ හිමිදිරි උදෑසන කට ඇරලා ඒ පරම්පරාවත් මේ මිය යමින් පවතිනවා අඳුරු වේගෙන එනවයි කියලා කියනවනේ කිසි ලැජ්ජාවක් කිරිකිතක් නැතුව මේ අලුතින්ම ෆෝන් එක ගත්තේ 2023 පන්ති පටන් ගන්න A level වලට. ඒ අතරත් සර් කියනවා ඒ පරම්පරාවත් දැන් ඉවර වේගෙන යනවයි කියලා. ඇත්තක්ද බොරුවක්ද කිව්වේ? හැදුවේ පුතේ? දුවේ පුතේ කො නින්ද ගිහිල්ලාද කට්ටිය? ඇත්ත සර්. ඇත්ත සර්. ඒ පරම්පරාවත් ඉවර වෙමින් යනවා. එහෙමනම් ඊළඟට කරලියට එන පරම්පරාව මොකක්ද? ජංගම දුරකථන තාක්ෂණේ 5G පස්සන පරම්පරාව. එතකොට 5G දැන් කවුරු හරි කිව්වොත් සර් අපිට 5G ගැන දේශනයක් කරන්න කියලා. 5G කියන එක ගැන තාම මට දේශනයක් කරන්න බෑ. ඒක තාම පර්යේෂණ මට්ටම ඉවර කරලා භාවිතයට එකතු වෙමින් පවතින තාක්ෂණයක්. හරිද? එතකොට ඒකේ සිද්ධ වෙන්නේ මේ අපි ජීවත් වෙන සොසයිටි එක තුලම ජංගම දුරකථන සමාගම් විසින් ඒකට අදාළ පහසුකම් හා සේවා භුක්ති විඳින්න පුළුවන් වඩ ආකාරයට සේවාවන් වර්ධනය කරලා ව්‍යාප්ත කරන එක තමයි කරන්නේ. එතකොට 5G තාක්ෂණය තියෙන ජංගම දුරකථනය තාම වෙළඳපොළ තුල ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ නැති තරම් 5G තාක්ෂණයේ ක්‍රියාත්මක වන ජංගම දුරකථනයක් ඔබට ගත්තාම ඒකේ ෆැසිලිටි එක භුක්ති විඳින්න පුළුවන්. ඒ සේවාවන් සමාගම් විසින් සපයන සේවාවන් යාවත් කාලීන කරගෙන යාමේ හැකියාව තියෙනවා. හරි. එහෙමනම් මම ඔය දුවේපුතේ කතා කළේ පාඩමක ප්‍රවේශයක්. දැන් ඔබට පැහැදිලි මේක මහා අමුතු පාඩමක් නේ. ඔව්වත් අපට ඉගෙන ගන්න තියෙනවද කියලා හිතෙයි. ඔව් ඇත්ත අමුතු පාඩම් තමයි අපට ඉගෙන ගන්න තියෙන්නේ. අමුතු පාඩම් අපි ඉගෙන ගන්නේ අමතක කරන්න එපා. මම අර ලිපිය තුලිනුත් කිව්වා අපි ඉගෙන ගන්නේ 2021 ජීවත් වෙන්න නෙමෙයි අපි ඉගෙන ගන්නේ 2050ට අදාළව ජීවත් වෙන ජීවියෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් එහෙනම් දුවල පුතාලට දැන් පැහැදිලි වෙනවා මම ඔය කියපු මූලික භූමිකාව. හරි. එහෙමනම් අපි ඔන්න ඔය කියන භූමිකාවට ගැලපෙන්න ඉගෙන ගන්නවා විනා අතීතය එහෙමත් නැත්නම් සත පහකට වඩා වැදගත් නොවන අනවශ්‍ය සබ්ජෙක්ට් එකක් ජීවිතේට අවුරුදු දෙකක් එකතු කරගන්න එපා කියන එක විතරක් මම වගකීමෙන් ඉල්ලනවා. එහෙම වුණොත් දුවේ පුතේ ඔබට පොඩ්ඩක් අවුලක් තියෙනවා. ඒ අවුල පොඩ්ඩක් කියවට පොඩ්ඩක් නෙමෙයි. අවුරුදු 50ක් විතර යනකොට අර මුකුත් කරගන්න බැරුව අපි නිකමට ගත්තොත් එහෙම මුකුත් කරගන්න බැරුව කවුරු හරි මත යැපෙන අනවශ්‍ය ආකාරයට අපි මොකක්ද අපි කියන්නේ මේ එක තැන පල් වෙච්ච ජීවීන් කොට්ටාසයක් බවට පත් වෙනවා. ඒකෙන් වළකින්න නම් දියුණු තාක්ෂණයක් සහිතව ඉගෙන ගන්න. ඔන්න ඔය ඇඩ් එකේ තේරුම 4G to 5G දක්වා දරුවෙක් සන්නද්ධ විය යුතුයි කියන කරුණ. එහෙමනම් ඒක පාඩමක් හැටියට අරගන්න අද උගන්වන පාඩමට ඒක වටිනාකමක් හැටියට අරගන්න. ඔබට ඒක පැහැදිලි. හරි. එහෙනම් දුර පුතාලට මාතෘකාවක් තියෙනවා ලියා ගන්න ඉක්මන් කරන්න. ඒ මාතෘකාව ලියා ගන්න. සතහන් පොත ගන්න ඊළඟට ගත්තාම පැන්සල් ටික ලං කරගන්න. හරි. මම හිතනවා දවස් 5ක්
ඇතුළත මුදල් තැන්පත් කරපු අය හැරෙන්නට අනෙක් සියලු දෙනාට නිබන්ධ ලැබිලා ඇති කියලා. දවස් 5කට කලින් දවස් 5ක් කියලා කියන අද 22 16 වෙනිදාට කලින් මුදල් තැන්පත් කරපු කට්ටියට නිබන්ධ ලැබිලා නැත්නම් මට චුට්ටක් ඉන්ෆෝම් කරන්න. හරි. ලැබිලා තියෙන්නේ. එහෙනම් හොඳයි. එහෙම නැත්නම් මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න තාම ආවේ නැහැයි කියලා. නිබන්ධ දෙකක් තාම තියෙනවා. එකක් තියෙනවා මගේ මේසේ උඩ ඊයේ මුදල් තැන්පත් කරපු එක. අනිත් එක තියෙනවා ටොරන්ටෝ කුරියර් සර්විස් එකේ එක පෙරේදා මුදල් තැන්පත් කරපු එක. මේ දෙක මම දැනුවා. හරි. ලියා ගන්න. මාතෘකාව sannivedanaya හා කියන්න පටන් ගන්නවා. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමේ අවශ්‍යතාවය හරි මාතෘකාව ඒක sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමේ අවශ්‍යතාවය සටහන ලියනවා මේකේ වැඩි නම් මට කියන එක තමයි කරන්න ඕනේ හරි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ තුලත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ තුලත් ඩිප්ලෝමා සිංහලෙන් ලිව්වට කමක් නැහැ ඩිප්ලෝමා පාඨමාලා සර් පොඩ්ඩක් ආයෙත් මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? මුලින් ඉඳන් කියන්න නොවෙන්න වග බලා ගන්න ඕනේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශවලත් ડિપ્લોમા පාඨමාලා හා ලාංකේය ඒ වචනේ හිම ලියා ගන්න ලාංකේය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා තුලත් විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා තුලත් හරි sannivedanය හා මාධ්‍ය අධ්‍යයනය විෂය sannivedanය හා මේක මෙහෙම ලියන්නේ sannivedanය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීම සඳහා නිර්දේශ වී ඇත නිර්දේශ වෙලා තියෙනවා
මෙම විෂය ශාස්ත්‍රීය වශයෙන් ඒකට මම ලියන්න වචන නැත්නම් තේරෙන්නේ නැහැ සමහර ඒවා පොඩි ළමයි අපි කිව්වේ මෙම විෂය ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් ඕනෑම පුද්ගලයෙක් තුළ මේ වචනේ හරියට ලියා ගන්න. තත්කාලීන නෙමෙයි ඈ. තත් අල් කයන් නෙමෙයි අල් කයන්. තත්කාලීන පුතේ තත්කාලීන කියලා කිව්වේ මොකද්ද? දරුවනේ තත්කාලීන අපි වාක්‍ය ලියවරමුකෝ. තත්කාලීන සමාජයක් තුල ජීවත් වීමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයෙක් බවට පත්වෙයි. තත්කාලීන සමාජයක් තුල ජීවත් වීමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. තත්කාලීන කියලා කිව්වේ පවත්නා කාලයට ගැලපෙන. එතකොට ඔබට අවුරුදු 40ක් වුණත් ඒ කාලයට ගැලපෙන්න ඔබ මේක ඉගෙනගෙන යනවා. හරි? අවුරුදු 50ක් වුණත් ඒ 50ට ගැලපෙන්න මේක ඉගෙනගෙන යනවා. ඒ කියන්නේ ඒකට මනස හැදෙනවා මේ විෂය ඉගෙන ගැනීම තුල. ඒකයි මේ කතන්දර. තත්කාලීන සමාජය තුල තාක්ෂණය ඔබට ලැබෙන කෙනෙක් බවට ඔබපත් වෙනවා. හරි. එසේම සමාජයක් තුල ජීවත් වන එවන් පුද්ගලයන්ගේ චර්යාත්මක වෙනස්කම්ද ගණනාවක් අවබෝධ කරගත හැකිය. ගණනාවක් අවබෝධ කරගන්න පුළුවන්. ඒකේ highlight වෙන්න ලියා ගන්න පාට පෑන මාරු කරලා හරි උද්දෘත පාට ඇතුලේ හරි ලියා ගන්න. ඒවායින් කිහිපයක් විභාග අවශ්‍යතාවයේදී නම් කිරීමටත්
විභාග අවශ්‍යතාවයේදී නම් කිරීමටත් කමා ඒවා පිළිබඳව පැහැදිලි කිරීමටත් ඇති හැකියාව වර්ධනය කරගත යුතුය. උද්දෘත පාඨ හරි highlight වෙච්ච එක හරි ඉවරයි. ඇති හැකියාව වර්ධනය කරගත යුතුය. හරි. දැන් පැහැදිලි. දුවේ පුතේ අමතක කරන්න එපා. හැම බදාදාවකම උදේ 6ට මේ පන්තිය තියෙනවා. එතකොට ඔබට කිසි ගැටලුවක් නැතුව ඒ වෙලාවට පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ දන්න යාළුවෝ මේ විෂය හදාරන්න කැමති නම් මගේ පන්තියට ඔබට සම්බන්ධ කරන්න හිතෙනවා නම් ඒ දරුවන්ට ඔබ කෙටි පණිවිඩයක් එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ අයට යම් ආකාරයක දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. කොට කාට හරි මාව පිළිබඳ හොයලා බලන්න ඕනේ නම් ඒකට තියෙන හොඳම තැන තමයි YouTube නාලිකාව. YouTube ඔබ සාමාන්‍ය මම ඔබෙන් ඉල්ලනවා ඉගෙන ගන්න දරුවෙක් නම් රුපියල් 245ක් වගේ ගාණක් වෙන්නේ නැත්නම් 250කට අඩු ගාණක් වෙන්නේ. ඒ මුදල ජංගම දුරකථන සේවාවකට ගෙවලා YouTube පහසුකම ඇක්ටිව් කරගන්න. මොකද ගොඩක් ඉගෙන ගන්න දරුවන්ට සමහර වෙලාවට ඕනෑම විෂයකට අදාළව එක જાති අපි ලින්ක් එවනවා YouTube එකේ මේක තියෙනවා මේක පරිශීලනය කරන්න කියලා බලන්න කියලා. ඔබ ඒතකොට මාසයක්ම ඔබට YouTube වීඩියෝ බලන්න පුළුවන්. මම කියන අනවශ්‍ය වීඩියෝ බලන්න නෙමෙයි ඒවා ගන්න කියලා කියන්නේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය කරන ඒවට රුපියල් 250ක් වගේ මුදලක් වැය කරලා YouTube ෆැසිලිටි එක ඇක්ටිව් කරගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා. හරි? දෙමව්පියන්ට ඒක පැහැදිලි කරලා කිව්වහම ඒගොල්ලෝ ඒක තේරුම් ගනීවි. මොකද අම්මලා තාත්තලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය නොකර ඉන්නේ නැහැ. අනිවාර්යෙන් ඒවා හැබැයි ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕනේ. ඔබ සහ ඒ අය අතර ඉන්නේ ජෙනරේෂන් දෙකක ඒ අයට තේරෙන තාක්ෂණය නෙමෙයි ඔබට තේරෙන්නේ. ඒකට ඔබ මේ sannivedanaya ඉගෙන ගන්න භූමිකාව තුළින් ඒ දෙමාපියන්ට ඒවා අවබෝධ කරවලා දෙන්න ඕනේ. දැන් අද පාඩමේ තියෙනවා මේ දරුවෙක්ට තව කෙනෙකුට යමක් අවබෝධ කරවලා දෙන එක මේ විෂය හැදෑරීමෙන් ලැබෙන කුසලතාවයක් කියලා. හරි? එහෙම නැත්නම් ඔබ සහ දෙමාපියන් අතර නිරන්තරයෙන් ගැටුමක් තමයි තියෙන්නේ. ගැටුම නැහැ. අම්මලා සහ දරුවෝ නැත්නම් දෙමාපියන් සහ දරුවෝ අතර කවදාවත් ගැටුම් තියෙන්න බෑ. ගැටුම් තියෙන්න ඕනෙත් නැහැ. ගැටුම් තියෙනවා නම් මේ තියෙන්නේ gedara tula ගෘහය තුල හොඳ sannivedana පරිසරයක් නැතිවීම. හොඳ sannivedana පරිසරයක් නැති වෙන්නේ දෙමාපියන්ටත් දැනුමක් නැහැ ගෘහය තුල හොඳ sannivedana පරිසරයක් පවත්වාගෙන යන්න දරුවන්ටත් දැනුමක් නැහැ ගෘහය තුල හොඳ sannivedana පරිසරයක් පවත්වාගෙන යන්න. හොඳ sannivedana පරිසරයක් පවත්වාගෙන යන්න මූලික දැනුම මේ විෂය තුල ලැබෙනවා. අපි දැන් ලියාගමු බලන්න කරුණු හැටියට දාලා. දැන් මම කිව්වා ඔබට sannivedana හා මාධ්‍යඥානයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය කියන මාතෘකාව තුළ මේක ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට උපාධියක් නොවන ඩිප්ලෝමා පාඨමාලාවකට විශ්වවිද්‍යාල තුළ උපාධියක් හැටියට මේක ඉගෙන ගන්නේ මොකටද සමාජය තුළ ජීවත් වෙනකොට සංවර්ධනය වෙන තාක්ෂණයට ගැලපෙන හැටියට කොන්ද කෙලින් තියාගෙන ඉගෙන ගන්න. හරි? සංවර්ධනය වෙන තාක්ෂණයට කොන්ද කෙලින් තියාගෙන ඉගෙන ගන්න. දැන් අවුරුදු 17ක 16ක ඉන්න ඔබ 2050 වෙනකොට හැලෙන්නේ නැතුව
2050 වෙනකොටත් සමාජය තුල අපි පැහැදිලි කරොත් එහෙම ඔබට පෞරුෂයක් තියාගෙන ඉන්න පුළුවන් වෙනවා මේකේ මූලික දේවල් ගත්තොත්. නැත්නම් ඔබට එතනට යන්න බැරි වෙනවා. ඊට පස්සේ මම කිව්වා මේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයේ කාරණා කිහිපයක් අටතේ පැහැදිලි කරනවා. ඒවයි කිහිපයක් විභාගයට නම් කරලා ඒවා පැහැදිලි කරන්න ඔබට හැකියාව තියෙනවා කියලා. එක තමයි point out කරලා ලියාගන්න 15ක් විතර දෙනවා. point out කරලා ලියාගන්න. එක පුද්ගලයෙක් ලෙස ලියාගන්න දැන්. තරු ලකුණු දාලා ලියාගත්තට කමක් නැහැ. එක පුද්ගලයෙක් ලෙස සමාජය තුල ජීවත් වීමේදී පුද්ගලයෙක් ලෙස සමාජය තුල ජීවත් වීමේදී අවශ්‍ය sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට චුට්ටක් ඔය විස්තර කරන ඒවා මේ නම් කරන ඒවා විස්තර කරගෙන යනවා. උටේ මීඩියා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න මේ key subject එකක්. key subject එකක් කියලා කියන්නේ යතුරක් කියන එක අදහස් කරේ. ප්‍රධාන subject එකක්. ඔබ සංගීතය කළත්, ඔබ නැටුම් කළත්, ඔබ සෞන්දර්ය ගුරුවරයෙක් වීමට බලාපොරොත්තු වුණත්, ඔබ නීති පීඨයට යන්න ගියත්, ඔබ නීතිඥවරයෙක් වෙන්න හිතුවත්, ඔබ උපාධියක් හදාරලා රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් වෙන්න හිතුවත්, ඔබ උපාධියක් හදාරලා ප්‍රාදේශීය ලේකම්වරයෙක් දක්වා යන්න හිතුවත්, ඔබ උපාධියක් හදාරලා යුද හමුදාවට පොලිසියට ගිහිල්ලා එතන අධිකාරියක් දුරයක් ගන්න හැදුවත් අමතක කරන්න එපා. sannivedana කුසලතාවය හැම එකකටම ඕනේ. ඒ sannivedana කුසලතා යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් කුසලතා ගණනාවක් තියෙනවා. එක තමයි උන්ට අහගෙන හිටියනම් හරි. පළවෙනි එක තමයි දුවේ පුතේ මේ සවන් දීම කියන්නේ කුසලතාවය. අපි ගොඩක් අයට නැති, ගොඩක් අය සම්වර්ධනය කරගෙන නැති කුසලතාවයක් තමයි සවන් දීම කියලා කියන්නේ. අපේ පුරුද්දක් තියෙනවා මොකක් හරි දෙයකට ගියාම අපි පැනලා කතා කරන්න යනවා. ඒක සවන් දීමේ කුසලතාවයේ නැති අයගේ තියෙන ලක්ෂණයක්. අපි සාමාන්‍යයෙන් ගොඩක් හොඳින් සවන් දීලා යමක් අවබෝධ කර ගැනීම කුසලතාවය අවශ්‍යම වෙලාවක විතරක් ඒ සඳහා ප්‍රතිඋත්තර බැඳීම කර යුතුයි. ඒ ප්‍රතිඋත්තර බැඳීම බොහොම තාර්කිකව සහ තාත්විකව කළ යුතුයි. එhmenan මේ ඔය දීලා තියෙන පොයින්ට් එක ඇතුලේ කුසලතා කියනකොට සවන් දීමේ කුසලතාවය වෙන ඔබ පැහැදිලි කළ යුතුයි. දෙවෙනි එක තමයි ඒකෙම ඒ පොයින්ට් එකේම ඒ කතන කුසලතාවය කිසියම් ඔඩියන්ස් එකක් ඔබට ලැබෙනවා. ඔඩියන්ස් එකක් කියලා කියන්නේ ග්‍රාහක ශේෂ්ත්‍රයක්. ඒ ග්‍රාහක ශේෂ්ත්‍රය පුතේ සමාජය තුළ වෙනස් වෙනවා. උදාහරණයක් ඇටියට පෙර පාසල් දරුවෝ වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙන්න පුළුවන්. තවත් වෙලාවක දුවේ පුතේ දායක දායිකාවෝ වෙන්න පුළුවන්. දහම් පාසලේ දරුවෝ වෙන්න පුළුවන්. දහම් පාසල් දරුවන්ගේ අම්මලා තාත්තලා බාරකාරයෝ වෙන්න පුළුවන්. තවත් වෙලාවක අපි හොඳටම දන්නවා මරණාධාර සමිතියක් වෙන්න පුළුවන්. මල ගෙදරක ස්තුති කතාව වෙන්න පුළුවන්. මඟුල් ගෙදරක ස්තුති කතාව වෙන්න පුළුවන්. ගුරුවරයෙකුගේ භූමිකාව වෙන්න පුළුවන්. මම අර පෙර කියපු ආකාරයට ඔබ යුද හමුදාව තුළ ත්‍රිවිධ හමුදාව තුළ අධිකාරිලත් දුරයකට යන්න පුළුවන් නායකත්වය ගන්න පුළුවන් එක. නීතිඥයෙක් හැටියට උසාවියට යන්න පුළුවන්. සංගීත හෝ නැටුම් ගුරුවරයෙක් හැටියට පන්ති කාමරයට යන්න පුළුවන්. වෙනත් ගුරුවරයෙක් හැටියට පන්ති කාමරයට යන්න පුළුවන්. ඔය කොතනක ගියත් ඔබට තිබිය යුතු කුසලතාවයක් තමයි මොන කුසලතාවයද එහෙනම් ඊළඟට දෙවෙනි කාරණය. කතන කුසලතාවය. ඔබට පැහැදිලිද? දරුවනි? ඔව් සර් පැහැදිලි. ගැනීමට අනිවාර්යයෙන්ම ඒක සංවිධානය කර ගැනීමට එයා මරු කතාවක් කරයි කියලා කියන භූමිකාව අත්පත් කර ගැනීමට ඔබ කුසලතාව වර්ධනය කරගන්න. ඒක
මේ විෂය තුල වර්ෂ දෙක තුනක් ජීවත් වෙනකොට දෙක තුනක් කියලා මම අදහස් කරේ. සාමාන්‍ය පෙළට මේ විෂය හදාරන්න පටන් ගන්න දරුවෙක් කිසිම දවසක විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේක අතාරින්නේ නැහැ. පශ්චාත් උපාධියකදී මේක අතාරින්නේ නැහැ. ඒක සාමාන්‍ය දරුවා අවුරුදු 5ක්වත් තව ඉගෙන ගන්නවා. මෙතන 2යි අතන 3ක් විතර ගත්තාම එයා ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලේ යන්න බැරි වුණා. ඔහු බාහිර උපාධියකදී ඩිප්ලෝමා පාඨමාලාවක් වගේ මේ විෂය කරනවා. ඒකට එයා සාමාන්‍ය අවුරුදු 5ක් විතර මේ විෂය තුලින් තමන්ගේ ස්කිල් එක ප්‍රගුණ කරගන්නවා. අන්න ඒ දෙවෙනි කුසලතාවය. තුන්වෙනි කුසලතාවය තමයි පුතේ මේක යටතේම ගන්නවා. ලේඛන කුසලතාවය. ලේඛන කුසලතාවය කියනකොට අපි අර කියපු සියලු භූමිකාවන් වල අපිට සිද්ධ වෙනවා ලියන්න. ලේඛනය කරන්න සිද්ධ. මේ ලේඛනය තුල අපි sannivedana කුසලතා පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔන්න ඔය කියන මූලික සාක්ෂරතාවයක් මම කතා කළේ එතන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට පළවෙනියට ගත්තා ශ්‍රවණය, දෙවෙනියට ගත්තා කතනය, තුන්වෙනියට ගත්තා ලේඛනය. ඔය කියන සියල්ලට වඩා අද වෙනකොට මේ sannivedana කුසලතාවල ශ්‍රේෂ්ඨ වර්ධනය වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨ වර්ධනය වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට පුතේ ඒක අපි කියන සාක්ෂරතාවයක් කියලා. සාක්ෂරතාවයක් කියලා කියන්නේ කිසියම් ශ්‍රේෂ්ඨයක් පිළිබඳ දැනුමක් පත් කර ගැනීම. අද වෙනකොට අපිට සිද්ධ වෙනවා. නව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවය. දැන් ඔබේම යාළුවෝ අලුතින්ම ෆෝන් එක ගත්තට පස්සේ WhatsApp දාගත්තට පස්සේ Facebook app එකක් හදාගත්තට පස්සේ Telegram app එකක් හදාගත්තට පස්සේ පුතේ තරහ වෙන්න එපා මට ඇත්ත කට ඇරලා කියන්න. වඳුරට දැලි පිහිය වුණා වගේ උනේ නැද්ද? යාළුවන්ට. වඳුරට දැලි පිහිය වුණා වගේ උනේ නැද්ද? මං අහන්නේ ඔබට පැහැදිලිද නැද්ද? වුණා සර්. උනාද නැද්ද? වුණා සර්. අන්න ඔබට ඔබේ යාළුවන්ට නව මාධ්‍ය පරිහරණය කිරීම පිළිබඳව මූලික සාක්ෂරතාවයක් තිබෙන්නේ. ඕන එකාටත් එක මැසේජ් එකක් යවන, එපා එකාටත් මැසේජ් එකක් යවන, එක මැසේජ් එකක් දාලා බැලුවාම බලනකොට අපටත් ඇවිල්ලා තියෙනවා. බලනකොට හොඳම යාළුවට යවපු අපබ්‍රන්ත මැසේජ් එක ගුරුවරයාටත් යවලා තියෙනවා. එකෙකුට යවන්න ඕන එක 60 උටා මාරකට යවලා තියෙනවා. Facebook එකේ පබ්ලික් දාන්න ඕන එකක් නැතුව ප්‍රයිවට් දාන්න ඕන එකක් පබ්ලික් දාලා තියෙනවා. ඊළඟට ගත්තාම ස්ටේටස් නොදාන්න ඕන එකක් ස්ටේටස් දාලා තියෙනවා. මෙන්න මේ වගේ අපබ්‍රංශ ගණනාවකට පත් වෙලා තියෙනවා. එතකොට අපි ඒකට කියන මූලික සාක්ෂරතාවය, තාක්ෂණික සාක්ෂරතාවය අපි ලැබිය යුතුයි. එහෙමනම් sannivedana කුසලතා යටතේ මේ සියලු දේවල් අපි පාවිච්චි කළ යුතුයි. එතකොට භාෂණය, කතනය, අංග චලනය, තැනකට ගැලපෙන ඇඳුමක් අඳින එක අපි දැකලා තියෙන සමහර තරුණ පරම්පරාව යන්න ඕන තැනට ගැලපෙන්න ඇඳගෙන යන්න දන්නේ නැහැ. ඒ සියල්ල මෙතනදී අපි නිර්මාණය වෙන මේ සබ්ජෙක්ට් එකත් එක්ක. ඒකට ඒක අපි කතා කරන කෙනෙක්ගේ පෞරුෂ සංවර්ධනය සඳහා sannivedana personality එක හදාගන්න sannivedana කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. මේ personality එක කියලා කියන්නේ පුද්ගලයේ ප්‍රතිරූපය. සිංහල වචන personality එකට ප්‍රතිරූපය. මේ ප්‍රතිරූප සංවර්ධනය කරගන්න sannivedana වැඩගත්තට පළවෙනි එක දැන් මම ඔබට කිව්වා. sannivedana කුසලතා සංවර්ධනය වෙන්න මේ විෂය ඉගෙන ගත්තාම තමයි මේ නව මාධ්‍ය උපකරණයක් ඔබ වගකීමෙන් පාවිච්චි කරන්නේ. යාළුවෙකුට මැසේජ් එකක් දාන්න ඉස්සෙල්ලා දෙයක් කියන්න ඉස්සෙල්ලා දෙපාරක් විතර ආවේගශීලී වෙන්නේ නැතුව කටයුතු කරන්නේ sannivedana කුසලතාවයක් එක්ක. ඔබට පැහැදිලි ඇති කියලා කියනවා. දෙවෙනි එකට මම යනවා. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි තරුව මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කර ගැනීමට හැකිවීම. සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කර ගැනීමට හැකිවීම. දුවේ පුතේ සාක්ෂරතාවය කියලා කියන්නේ ලිටරසි කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් උක නම් කරේ. පුතේ මුල් කාලේ සාක්ෂරතාව මේක දැන් පැහැදිලි කරනවා කරන්න. ඔයාලා ලියාගත්තා නේද මේක? ඔව් සර්. පුතේ දුවේ සාක්ෂරතාවය කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි ලිටරසි කියලා නම් කරන්නේ. අපිට ඒක එච්චර වැදගත් නැහැ. මුල් කාලේ සාක්ෂරතාවය තිබුණේ
යම් යම් ශේෂ්ත්‍රවලට දෘශ්‍ය සාක්ෂරතාවය දැකලා යමක් තේරුම් ගන්න පුළුවන්. ශ්‍රව්‍ය සාක්ෂරතාවය දෙයක් අහලා තේරුම් ගන්න පුළුවන්. ටික කාලයක් යනකොට අපේ මුතුන් මිත්තෝ ඒ සාක්ෂරතාවය ටිකක් වර්ධනය කරගත්තා. ලේඛන සාක්ෂරතාවය. අදටත් සමාජයේ ඉන්න ලේඛන සාක්ෂරතාවය තියෙන පිරිසක් ඉන්නවා, ලේඛන සාක්ෂරතාවය නැති පිරිසක් ඉන්නවා. හරිද? එතකොට ලියන්න පුළුවන්, ලියන්න බෑ. අද සමාජයේ ඉන්නවා ලේඛන සාක්ෂරතාවයෙන් පස්සේ තව වර්ධනය වෙනවා. කියවීම නැත්නම් පරිහරණය කිරීමේ සාක්ෂරතාවය. අද සමාජයේ ඉන්නවා අපි පත්තරයක් ගිහලා දුන්න අනේ පුතේ මට කියවන්න බෑනි කියලා කියන ආච්චි අම්මලා සීයලා නැද්ද? මම ඔයාලට ඉන්නවා සර්. එහෙනම් එයාට කියවීමේ සාක්ෂරතාවය ඉතින් සමහර වෙලාවට ආච්චි අම්මලා සීයලා ඇති රේඩියෝ එක දාගන්න බෑ. ටීවී එක දාගන්න බෑ. චැනල් එකක් මාරු කරගන්න බෑ වගේ භූමිකාවේ ඉන්න කට්ටිය. ඒක ඒ අයට මූලික තාක්ෂණික සාක්ෂරතාවය නෑ දරුවෝ. දැන් ඔබට පැහැදිලි. එතකොට මෙන්න මේ ආකාරයට තාත්තට හරි අම්මට හරි කිව්වොත් එහෙම එහෙනම් අම්මා ඔය ෆෝන් නම්බර් එක සේව් කරගන්න. එතකොට අම්මා කියනවා නේ මට පුතේ ඔක සේව් කරන්න තේරෙන්නේ නෑ. එහෙමනම් එයාට අර තත්කාලීන සමාජය තුළ තියෙන උන සාක්ෂරතාවයක් එයාට නැති වුණා. ඒ සාක්ෂරතාවය ලබා ගැනීම මේක එක කුසලතාවයක්. ඒ කුසලතාවය වර්ධනය කරගන්න. තව ඉවර නෑ මම මේ කියලා දුන්නේ. දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට දැන් අපි දන්නවා නව මාධ්‍ය එක ගන්න. නව මාධ්‍ය තුල YouTube එකට ගිහිල්ලා යම් දිගුවක් link එකකින් ගිහිල්ලා යමක් ඔයාලා පරිශීලනය කිරීමේ සාක්ෂරතාවය. ඊමේල් එකක් ලබා ගැනීමේ පිටපත් ගැනීමේ සාක්ෂරතාවය. ඊමේල් එකක් ගලපලා යොමු කිරීමේ සාක්ෂරතාවය. ඊළඟට ගත්තාම WhatsApp පණිවිඩයක් නිර්මාණය කිරීම, සමූහයක් ගොඩනගා ගැනීම. ඊළඟට ගත්තාම තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීමේ සාක්ෂරතාවය ඇතුළු බහුවිධ සාක්ෂරතා ඥානයක් අත්පත් කරගන්න නම් ඔබ sannivedana මාධ්‍ය අධ්‍යයනය තුළින් ඒවායේ නිවැරදි වපසරි සීමාවන් දැනගන්න ඕනේ. ඒක අනෙක් විෂයන් දෙකටත් ඔබට ප්‍රයෝජනවත් වේවි මේ විෂයෙන් ලබා ගන්නයි ශික්ෂණය. එහෙනම් ඔබ මොන දෙවෙනි කාරණේදී පැහැදිලි කරගන්න සාක්ෂරතාවය. ඒක සාක්ෂරතාවය කියන එක අද වර්ධනය වෙලා තියෙනවා. රේඩියෝ සාක්ෂරතාවය, රූපවාහිනී සාක්ෂරතාවය, සිනමා සාක්ෂරතාවය, ඊළඟට නාට්‍ය සාක්ෂරතාවය, චිත්‍ර සාක්ෂරතාවය, ඡායාරූප සාක්ෂරතාවය, නවමාධ්‍ය සාක්ෂරතාවය යන ආදී වශයෙන් මේ සාක්ෂරතාවයේ විවිධ ප්‍රභේද වලට කඩන්න පුළුවන්. ඒකට ඔබම දන්නවා ඔබේ ආච්චි අම්මට අකුරු කියවන්න බෑ වගේ ඒ සාක්ෂරතාවය නෑ වගේ ලිවීමේ හැකියාව නෑ වගේ ඒ සාක්ෂරතාවය නෑ වගේ ඔබේ ගෙදර ඉන්න ඔබේ දෙමාපියන්ට යම් ආකාරයක අන්න මං අර කියපු නව මාධ්‍ය පරිහරණය කිරීමේ සාක්ෂරතාවය නැහැ. ඒ අයට නැති උනේ ඔවුන් තත්කාලීන ඒ අය ජීවත් වෙච්ච සමාජය තුළ මේ මාධ්‍යට ඉන්වෝල්ව් වෙන්නේ නැති නිසා. ඒ නිසා තමයි මම ඔබට මුලින්ම අද පාඩම පටන් ගන්නකොට කිව්වේ දුවල පුතාලට එක වචනයක් පැහැදිලි කරලා ඔබට අවුරුදු 50ක් වෙනකොට තත්කාලීන සමාජය තුළ 2050 වෙනකොට ඔබ මේ මාධ්‍ය සාක්ෂරතාවයේ ගිලිහෙන්න දෙන්න පමණ ඉගෙන ගන්න කියලා. හරි. එහෙනම් ඒක දෙවෙනි පොයින්ට් එක මම පැහැදිලි කළා. ඉතින් තුන්වෙනි පොයින්ට් එක ලියාගන්න විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවය අත්පත් කරගත හැකියි. විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවය අත්පත් කරගත හැකියි. හරි. මේ පාඩම අම්මලා තාත්තලා තහන් ඉන්නවා නම් හොඳයි. ඔබත් තහන් ඉන්නවනේ දැන්. මම ඔබෙන් එක දෙයක් මතක් කරලා දෙනවා. පුතේ තරුණ පරම්පරාව ටිකක් වයසත් එක්ක ඔය කියන දේ නාහට අහන්නේ. ඒ අය මෙන්න මේ විචාරශීලීව කියන වචනේ පාවිච්චි කරනවා වෙනුවට මේකේ අය දන්නේ නැහැ. ඒ අය පාවිච්චි කරන්නේ මාධ්‍ය විකාරශීලීව තමයි පාවිච්චි කරන්නේ.
එතකොට තමයි මේ පාවිච්චි කරන ක්‍රමය. දැන් අපිට ඕනේ වෙලා තියෙන්නේ මේ තරුණ දරුවෙක් ළඟ තියෙන මේ නිපුණතාවය මේක මාරු කරන්න ඕනේ වෙලා තියෙනවා. මෙයා මේ පාවිච්චි කරන්නේ විචාරශීලීව නෙමෙයි. අපිට ඕනේ වෙනවා විචාරශීලීව කියන එක වර්ධනය කරලා මේ විකාරශීලීව කියන එක නැති කරලා දාන්න. හරිද? දැන් ඔය ගෙදර තියෙන ගැටුම් ගොඩකට මුල දුලකතාලා දන්නවද දන්නේ ඔබ විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරන්නේ නැතිවීම තමයි ගෙදර ප්‍රශ්න ගොඩකට මුල. අම්මා තාත්තා නිතරම ඔබ ගැන ප්‍රශ්න කරන්නේ, ඔබට අවවාද කරන්නේ, ඔබට තර්ජනය කරන්නේ, ඔබට පැනින්නේ මේ විකාරශීලීව. ඇයි ඒගොල්ලන්ට හොඳක් පේන්නේ නැහැ. බැලුවොත් මොකක් හරි අලුගෙත්තර එකක් තමයි ටීවී එකේ බලන්නේ. රේඩියෝ එක දාගෙන සද්දෙට ඇහුවොත් අහන්නේ කිසිම දෙයකට ගන්න බැරි වගකීම් විරහිත සංදේශයක්. කන් දෙක පැලෙන්න අහනවා අල්ලපු ගෙදර මිනිස්සු තත් එක්ක දීලා. අල්ලපු ගෙදර මිනිස්සුත් එහෙමයි. අල්ලපු ගෙදර මිනිස්සු කොච්චරක් අපට ආදරේද කියලා කියනවා නම් සමහර වෙලාවට අපි රේඩියෝ එක දානකොට පොලිසියත් එක්කන් එනවා ඒක අහන්න. හරි? එහෙම වෙනවද නැද්ද? අල්ලපු ගෙදර මිනිස්සු අපට කොච්චර ආදරේද කියනවා අපි රේඩියෝ එක ටිකක් සද්දෙට දැම්මම පොලිසිය එක්කන් එනවද නැද්ද ඒක අහන්න. මේ මිනිස්සු පොලිසියත් එක්කන් ඇවිල්ලා තමයි අහන්න පටන් ගන්න. හරි. එහෙම තියෙනවා. ඒ පුතේ මේ විකාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීම නිසා තමයි එහෙම වෙන්නේ. ඊළඟට ගත්තාම ඔබගේ අතට ජංගම දුරකථනය දුන්නාම ජංගම දුරකථනය කරන්න පුළුවන් ඔක්කොම අලුගොත්තේරු වැඩ ටික කරලා දෙනවා. ඒක විකාරශීලීව පාවිච්චි කරලා තියෙනවා. ඔන්න ඔය විකාරශීලීභාවයේ නැතුව යමක් අර්ථාන්විතව තමන් හොඳට මේ දැන් වචන අහගන්න. ඒ වෙනුවෙන් වැය කරන කාලයට සාධාරණයක් වුණාද කියලා තර්ක කරන්න පුළුවන් වෙන විදියට. ඒ වෙනුවෙන් වැය කරපු මුදලට යථාර්ථ සාධාරණයක් ඉෂ්ට කරාද කියලා දැනගන්න පුළුවන් වෙන විදියට. අපි මාධ්‍ය පාවිච්චි කරනවා නම් අපි ඒක කියනවා විචාරශීලී. ඔබේ අම්මා තාත්තලාත් ඔබේ විචාරශීලී මාධ්‍ය පරිහරණය කරපු ලොකු දැනුමක් නැහැ. හරි? දැන් මට ටිකක් නිකන් අපි කතා කරත් එහෙම පුතේ දැන් අර ඔයාලා දන්න මේ දෙරණ නාලිකාවේ ටෙලිනාට්‍ය කීපයක් යනවා ජනප්‍රිය ටෙලිනාට්‍ය. එකක් තමයි සිදු ටෙලිනාට්‍ය. පුතේ සිදු ටෙලිනාට්‍ය කොටස් කීයක් යනවද දැන්? කීවෙනි කොටස වගේද? මතක නැද්ද? දෙවෙනි නිම ටෙලිනාට්‍ය කොටස් කීයක් මේ වෙනකොට යනවද? දෙවෙනි නිම කීවෙනි කොටස වගේද යන්නේ? දුවේ පුතේ ඇහෙන්නේ නැහනේ. මට ඇහෙන්නේ දෙවෙනි නිම කීවෙනි කොටසද යන්නේ? කවුරු හරි මට හරියට කියන්න බලන්න. දන්නේ සර්. ඈ? පුතේ දුවේ ඇහෙන්නේ නැහැ මට. දන්නේ සර්. සශිකලා කියනවා. බෑ. ඇහෙන්නේ නැති වුණානේ. හරි. දැන් ඔන්න අපි බලමු. හරි ඇහෙන්නේ නැහැ සශිකලා. මම නිකන් දැන් කියලා දෙන්නම්කෝ. හරි. පුතේ දැන් අපි නිකන් කල්පනා කරමු කොටස් 1000ක් ගිහිල්ලා ඉවරයි කියලා නිකන් කල්පනා කරමු 1000 ප්ලස්. එතකොට මිනිත්තු 30 ගානේ 1000ක් ඔබ මේක බලලා තියෙනවා ඔබේ ජීවිතයට මොනවද ලැබිලා තියෙන්නේ? මිනිත්තු 30 ගානේ මිනිත්තු 1000ක් බලලා තියෙනවා. ඔබේ ජීවිතයට ඔබ ඒ හරහා උපයාගත්ත දැනුම් සම්භාරය කුමක්ද? මිනිත්තු 1000ක් මේ වෙනුවෙන් ඔබ විදුලිය වැය කරලා තියෙනවා. එතකොට ඔබ මේ මිනිත්තු 1000 තුල ඔබේ ජීවිතයට එකතු කරගත්ත දේවල් මොනවද? වටිනාකම් මොනවද? ඒ හරහා ඔබේ ජීවිතේ හදාගත්ත කුසලතා මොනවද? ඔබ ඒ හරහා ලබාගත්ත කුසලතා අද සමාජයේ මොන තත්ත්වයක් ළඟා කරගන්නද? මොන ක්වොලිටි එකක් ළඟා කරගන්නද? මොන තැනක ප්‍රතිරූපය හදාගන්නද පාවිච්චි කරන්නේ? අන්න මේ අපි විචාරශීලීත්වයෙන් තොරව බලන්නම් වාලේ සංදේශ බලන් අරගත්තාම මේ සමාජයකට වෙන හානිය මේ තියෙන්නේ. මාධ්‍යඥය තුලින් අපි මේව නැති කරන්න ඕනේ. දැන් මෙතන මේ gedara ගෘහයක හොඳම වෙලාවනේ මේ ආක්‍රමණය කරලා තියෙන්නේ. gedara සමාජිකයකට ආහාර ගන්න, සහජීවණයෙන් ඉන්න, කතා බහ කරලා ඉන්න වෙලාව තමයි මේ නැති කරලා තියෙන්නේ. මේ වෙලාවේ කතා කරොත් එහෙම මරණයක් තමයි. gedara අඬ දබරයක්. එතකොට මෙන්න විචාරශීලී ලෙස මාධ්‍ය පරිහරණය කරන්න සමාජිකයන්ට දැනුම නැති වෙලා තියෙන මේ සබ්ජෙක්ට් එක දුරස් වෙච්ච නිසා. එතකොට අරසොන් විගඩම් සංදේශ තමයි අපි බලන්නේ අපේ දෙමව්පියොත් බලන්නේ. එතකොට ඒ වගේ හරහා අපි ගෘහයට
නැති ප්‍රශ්න ඇති කරගනිමින් ඉන්නවා වගකීම් සහගත ඒ වෙලාවේ පොතක් කියවුවොත් වගකීම් සහගත YouTube එකේ වැඩසටහනක් නරඹු කහවගාවට අවශ්‍ය සෙවණ හදන්නේ කොහොමද ජල සම්පාදනය කරන්නේ කොහොමද කියලා ගෙදර කට්ටියත් එක්ක බැලුවොත් මිරිස් පැලයක් සාර්ථකව හදාගන්නේ කොහොමද කියලා YouTube එකකින් ඒ වෙලාවේ බැලුවොත් පොල් ගස්වල කන්නාටු බව නැති කරගන්න අපි මොකද්ද කළ යුත්තේ කියන එක YouTube එකේ වීඩියෝ එකකින් බැලුවොත් ඒ කාලේ අරගෙන අන්න විචාරශීලීත්වය කියලා කෙනෙක් අපට දෙන්න තියෙන කාලය එකයි ඒ කාලය ප්‍රයෝජනවත් එකකට ලබා දීම තමයි අපි එතන විචාරශීලීත්වයක් කියලා අපි අධ්‍යයනය කරන්නේ කතා කරන්නේ. දුරකටට හොඳට ඒක පැහැදිලි. එතකොට අපට හැකියාවක් නැහැ දවසේ පැය 24 වැඩ දෙකකට දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් එකයි. මේ පැය දෙක මීඩියා පන්තියට දෙනම හැරෙන්නට අපිට මේ පැය දෙක වෙන වැඩකට දෙන්න බැහැනේ. අන්න ඒ වගේ අපිට විචාරශීලීව අපි කාලය පාවිච්චි කරනවා, තාක්ෂණික මාධ්‍ය පාවිච්චි කරනවා, වැය කරන රුපියලක් පාවිච්චි කරනවා, වැය කරන තත්පරයක් පාවිච්චි කරනවා. මාධ්‍ය අධ්‍යාපනය ලබා ගන්න කෙනා ඒක කරනවා නැති කෙනාට ඒක කිරීමේ හැකියාවක් නැහැ. හතරවෙනි එකට අපි යමු. ඔබට ගැටලු සහගත තැන් තියෙනවා මම අහන්න කියලා නැවත නැවතත් ඔබෙන් ඉල්ලීම් කරනවා. හතරවෙනි එක තියෙනවා අපි අහන්න යමු. මේ ලියාගමු හතරවෙනි එක. පුතේ දුවේ හතරවෙනි එක මම පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට ලියාගන්න. අවශ්‍ය තොරතුරු පමණක් තෝරා බේරාගෙන ලබා ගැනීමේ හැකියාව සංවර්ධනය කරගනි. අයිති කියනවා. අවශ්‍ය තොරතුරු පමණක් තෝරා බේරාගෙන ලබා ගැනීමේ හැකියාව සංවර්ධනය කරගනි. සර් අපහු කියන්නකෝ. අවශ්‍ය තොරතුරු පමණක් තෝරා බේරාගෙන ලබා ගැනීමේ හැකියාව සංවර්ධනය කරගනි. අවශ්‍ය තොරතුරු පමණක් තෝරා බේරාගෙන ලබා ගැනීමේ හැකියාව සංවර්ධනය කරගන්න. හරි. මම හිතන්නේ ඒක ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. මාධ්‍ය අධ්‍යාපනය ලැබුවාම අපට පුළුවන් ගන්න ඕන මොකක්ද බැහැර කරන්න ඕන මොකක්ද කියන එක ගන්න. තාම දැන් ඔයාලට තේරෙන්නේ නැහැනේ. මගුල් ගෙදරකට ගියාම කෑම පිඟානට කොච්චරක් බෙදා ගන්න ඕනද බෙදා ගන්න හොඳ නැත්තේ මොනවාද කොච්චරක් Tamanට පත්‍ය දේවල් තියෙනවද අපත්‍ය දේවල් තියෙනවද ඒක තේරෙන්නේ නැහැ. ඒක භාවිතය තුලින් තමයි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි මම මේ කියන්නේ මාධ්‍ය අධ්‍යාපනය කියන එක media education කියන එක ලැබුවාම අපට පුළුවන් මේ විචාරශීලීව අපි අහන්න ඕන ගීත මොනවද අහන්න නැති වෙන්න ඕන ගීත මොනවද ගීතයක් අහනකොට ඒකේ අර්ථ රසය කොහොමද විඳින්නේ ඒක ਵਿਚාර කරන්නේ කොහොමද හරසුන් ගීත මොනවාද හරසුන් ටෙලි නාට්‍ය මොනවාද ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනකොට ඒ ප්‍රවෘත්තිය කොච්චරක් කාට හරි පක්ෂග්‍රාහීවද ඉදිරිපත් කරේ නැත්නම් මේ ප්‍රවෘත්තිය මධ්‍යස්ථව ඉදිරිපත් කළාද කියලා මෙන්න මේ ආකාරයට අපට මේකෙදි ගන්න පුළුවන් අවශ්‍ය තොරතුරු තෝරා බේරාගෙන ඕනේ මොනවාද එපා මොනවාද කියලා ගන්න පුළුවන් කියන කාරණේක හරි ලේසි. ඒ කියන්නේ ගොඩන් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගන්නේ නැතුව අපි ගන්න ඕන තොරතුරු මොනවාද බැහැර කරන්න ඕන තොරතුරු මොනවාද කියන විචාරශීලීව අරගෙන රට නේ ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. දරුවෙක් අය මගෙන් අහලා තියෙන මේ තත්කාලීන කියන වචනේ පැහැදිලි කරන්න. අපිට තත්කාලීන කියලා කියන්නේ වර්තමාන කාලයට අදාළව. එතකොට දැන් 2021 වර්තමාන කාලය මේක ඔබ අවුරුදු 2030 ජීවත් වෙනකොට ඔබ අදට ජීවත් වෙලා වැඩක් නෑ. ඔබ 2030ට ගැලපෙන ආකාරයට දැනුම සම්පාදනය කරගන්න ඕනේ. ඒකට අපි කියන තත්කාලීන කියලා. දැන් ඔබේ අම්මා තාත්තා තත්කාලීන සමාජයක සමහර අය වර්ධනය වෙලා නැහැ. ඒගොල්ල ජීවිතේ එක තැන් වලින් නැවතිලා තියෙනවා. සමහර අම්මලා තාම 2010 නැවතිලා තියෙනවා. සමහර අම්මලා 2000 නැවතිලා තියෙනවා. තාක්ෂණයේ. සමහර අම්මලා 2012 නැවතිලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා 2015 නැවතිලා තියෙනවා. ඒකට ඒගොල්ල තත්කාලීන සමාජයේ කියන 2021 තාක්ෂණය වැළඳගන්නේ නැහැ. එහෙම නාම ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඊළඟට පස්වෙනි කාරණේ ලියා ගන්න. යහපත් ලියා ගන්න යහපත්
ආචාරශීලී හා ඵලදායී මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීමට යහපත් ආචාරශීලී සහ යහපත් ආචාරශීලී සහ ඵලදායී මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම. දැන් ඔබට පැහැදිලි. පුතේ දැන් මේ අපි කතා කරන්නේ විෂය ඉගෙන ගත්තාම අපට ලැබෙන ප්‍රයෝජන. ඉතින් මේ විෂය පුරාවට අපට දීලා තියෙනවා ස්කිල් ඩෙවලොප්මන්ට් එකක්. ස්කිල් කියලා කියන්නේ කුසලතා, ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ සම්වර්ධනය. ස්කිල් ඩෙවලොප්මන්ට් එකේදී අපට කියනවා යහපත් විදියට කෙනෙක් එක ගනුදෙනු කරන්නේ කොහොමද? ආයතනයකින් අපි වැඩක් කරගන්න පාවිච්චි කරේ මෙතඩ් එක මොකක්ද? අපි යම් කිසි දෙයක් ඕමාරු කරගන්නේ කොහොමද? කාගේවත් හිතක් රිදවන්න හිත දිනා ගන්න සංනිවේදනය පාවිච්චි කරන්නේ කොහොමද? වගකීමෙන් සමාජ ජාලයක් තුළ සංනිවේදනය පාවිච්චි කරන්නේ කොහොමද? ඊළඟට ගත්තාම ආචාරශීලීත්වය කියනකොට චර්යාවේ ආචාරශීලීත්වය, ලේඛනයේ ආචාරශීලීත්වය, භාෂණයේ ආචාරශීලීත්වය අපි පවත්වාගෙන යන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතා කියනකොට තව අය එක්ක ගනුදෙනු කරනකොට අපි ඔවුන්ගේ ආත්මගරුත්වය රකින්නේ කොහොමද? ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද? ඔවුන්ට අපි ආදර්ශමත් හැටියට කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණය සහ අපි අපට සමාජයේ තත්වයක් තියාගන්න මේ සංවේදනය පාවිච්චි කරන්න කොහොමද කියන එක දුවේ මෙතනදී අපි ඉගෙන ගන්නවා. ඊළඟට තව එකක් ලියා ගන්න මම ඔයාලට මේක ලියා ගන්න දෙනවා. ඒ ලියනවා කොම් පැහැදිලි කරලා දෙනවා. ලියා ගන්න. යහපත් පුරවැසියෙකු ලෙස රටේ සංවර්ධනයට දායක වීම සඳහා යහපත් පුරවැසියෙකු ලෙස රටේ සංවර්ධනයට දායක වීම සඳහා හරි දුවේ පුතේ ඒක තේරුම් ගන්න බලමු. රටක සංවර්ධනයට දායක තේරුම් කරගන්නවා. රටක සංවර්ධනයට දායක වෙන්න ඕනේ ඒ රටේ ජීවත් වෙන පුරවැසියෝ. එතකොට ඔබ කියන පුරවැසියා හොඳට තේරුම් අරගන්න මම කියන වචන ටික ධනාත්මක ආකල්ප වෙනුවට ඍණාත්මක ආකල්ප තිබුණා. දෙයක් සාර්ථකව දකින්නවා වෙනුවට දෙයක අසාර්ථකත්වයම දකින්නවා නම් හරිද? ඊළඟට ගත්තාම ඔබ ළඟ තියෙන නිර්මාණශීලී දැක්ම රටේ හෝ සමාජයේ දියුණුවට යොදවනවා වෙනුවට ඒ නිර්මාණශීලී දැක්ම විනාශයට යොදවනවා. එහෙම කරන්න පුළුවන්. දැන් කෙනෙක්ගේ දියුණු දැනුම පුළුවන් වෙනවා බෝම්බයක් හදන්න පාවිච්චි කරන්න. අර හිට්ලර්ගේ රාජ්‍ය තුල හිටපු උගත් ඉංජිනේරුවෝ කරේ මොකද්ද? ඒගොල්ලගේ දැනුම පාවිච්චි කරලා ගෑස් කුටි නිර්මාණය කළා. මොකටද? මිනිස්සු ඝාතනය කරන්න. උගත් වෛද්‍යවරු මොකද්ද කළේ? ඒගොල්ල පාවිච්චි කරා විෂ එන්නත් කොච්චර ප්‍රමාණයක් ශරීරගත කරන්න ඕනද කුඩා දරුවෙක් මිය යන්න කියලා. ඒගොල්ල අත්හදා බැලීම් කළා. ඒගොල්ල නිර්දේශ කරනවා උගත් වෛද්‍යවරු. මෙන්න මේ ප්‍රමාණය ඇඟට දුන්නාම ඒ දරුවා මිය යනවා මෙච්චර වෙලාවකින්. ඒ නිසා මෙච්චර සාන්ද්‍රණයක් දෙන්න. දැන් ඒගොල්ලෝ දැනුම පාවිච්චි කරේ රටේ විනාශයට. එතකොට මෙන්න මේකදී අපි කියන්නේ දැන් යහපත් පුරවැසියෙක් හැටියට රටක සංවර්ධනය සඳහා අපි ප්‍රශස්ත දායකත්වයක් දෙනවා නම් දෙන්න මෙන්න මේ අධ්‍යයනය තුළින් අපට පන්නරයක් ලැබෙනවා. දැන් ඔබම කල්පනා කරන්න ඔබ ජීවත් වෙන ගම් ප්‍රදේශයේ කොච්චර ලස්සනට තියන්න පුළුවන්ද? දැන් මේ සංවර්ධනයට දායක වීම කියන එක පොඩි තැනක ඉඳන් හිතන්න. දැන් අපේ තියෙන ආකල්පයක් තියෙනවා දුවේ පුතේ. වත්තේ gedara තියෙන ගස්වල අතු ටික කපලා gedara වැටෙන් එළියේ තාප්පෙන් එළිය ගිහිල්ලා ගොඩ ගහලා එන එක මහා වීරක්‍රියාවක් කියලා. අපේ හැඟීම එහෙම තියෙනවා. එතකොට ඒ වගේ හැමෝම ගේ ඉස්සර හැගෙනලා කුණු ගොඩවල් ගහලා යනවා. පාරේ යනකොට කොච්චරක් පාර අසුන්දරද කියලා බලන්න. දැන් අන්න යහපත් ආකල්ප නොතිබීම තුළින් අපි රටේ සංවර්ධනයට බාධා වුණා. දැන් අපි ඔක අනිත් පැත්තට හිතලා බලමු. අපි කල්පනා කරනවා අපේ ගෙවත්ත පිරිසිදු කරලා ඒ කසල අපේ වත්තේ කොම්පෝස්ට් කොටුවකට අපි දානවා. අපි වත්තේ කිසිම වෙලාවක
කඩුල්ලෙන් එළියට, වැටෙන් එළියට, තාප්පෙන් එළියට දාන්නේ නැහැ. ගේට්ටුවෙන් එළිය දාන්නේ නැහැ. ගේට්ටුවෙන් එළිය පුච්චන්නේ නැහැ. අපි කල්පනා කරනවා ගේට්ටුවෙන් එළිය කාණුවට තියෙන ඉඩ ප්‍රමාණය, කාණුවේ සිට පාරට ඉඩ තියෙන ප්‍රමාණය මම මගේ ගෙවත්ත තුළ දාස් පෙතියා වවනවා, මල් වවනවා, එළවලු වවනවා, මිරිස් වවනවා, ගහක් වවනවා, ජම්බු ගහක් හදනවා. එහෙම නැත්නම් ලොකු වෙන්නේ නැති පළතුරු ගස් ටිකක් හදනවා. කුරුල්ලෝ කාලා ගියපුවා ලස්සන වෙච්ච ආවේ. මම මේක කප්පාදු කරනවා. මම මේක ලස්සනට මේන්ටේන් කරනවා. ඈ එතකොට දැන් අපි රටේ සංවර්ධනයට ටික ටික දායක වෙනවා. දැන් මම මේ සරල දෙයක් කිව්වා. ඊළඟට අපි ගත්තොත් එහෙම ග්‍රාමීය ප්‍රදේශයක අපි ගත්තොත් එහෙම පොදු භූමියක් වෙනවා. අපි තරුණ සමාජයක් එකට එකතු වෙලා කියනවා අපි හැම ගෙදරකින්ම ගිහිල්ලා පොල් පැලයක් ඉල්ලගමු. පොල් පැල තියෙන කට්ටියන් අප පොල් පැල 100ක් ඉල්ලගමු. අපි උදළු ටිකක් අරගෙන අපි තරුණ පිරිසක්. අපි වැඩිහිටියන්ගෙන් අහලා ග්‍රාම නිලධාරීතුමාගෙන් අහලා ගම බාරයාට ඊළඟට මරණාධාර සමිතියෙන් හාමුදුරුවන්ගෙන් එහෙම අහලා අපි මේ ශ්‍රම දානයක් කළා මෙතන ඉඳන් අතන යනකල් පොල් පැල නියමිත ප්‍රමිතියට හිටවමු. ඊට පස්සේ අපි ඒවා වතුර නැති කාලයක රැකගමු. අනාගතේ මේ අපේ ගම අපි අවුරුදු 10ක් යනකොට මේ පොල් ගහත් අවුරුදු 10ක් ලොකු අපට පුළුවන් අපිට අවුරුදු 25ක් 30ක් වෙනකොට මේ පොල් ගස්වල ඵලදාව දකින්න. අන්න අපි නිර්මාණශීලී ලෙස රටේ සංවර්ධනයට දායක වෙනවා. දැන් එහෙම නෙමෙයිනි වෙන්නේ මේ මාධ්‍ය අධ්‍යයනය තුළ ඒ ශික්ෂණය නැති වුණාම මොකද වෙන්නේ? ඉස්කෝලේ টয়ලට් එකේ තියෙන පෝච්චියට ගිහිල්ලා ගලක් අතෑරලා යනවා. ඒකේ ටැප් එක ගලවලා සාක්කුවේ දාගෙන ගෙදර අරන් යන්න හිතනවා. බල්බ් එකක් තියෙනවා නම් ඒක ගෙදර අරන් යන්න හිතනවා. විනාශය තමයි දකින්නේ. වීදුරුවක් තියෙනවා නම් ඒකට ගලක් ගහන්න හිතනවා. එතකොට ඒ තමයි දීනාකල්ප. එතකොට දීනාකල්ප වලින් පොහොසත් ආකල්ප වලට ගේන්න මෙන්න මේ විෂය ඩෙවලොප්මන්ට් එකට ගේන්න හිතෙනවා. එතකොට මේ ඩෙවලොප්මන්ට් එකට එන කෙනා පුතේ එයාගේ ගෘහස්ත ජීවිතය ලස්සන කරගන්න. එයාගේ ගෙදර ලස්සන වෙනවා. ඊළඟට ගත්තාම එයාගේ වත්ත ලස්සන වෙනවා. එයා පළදාවක් තියෙන වත්තක ජීවත් වෙනවා. එයා තව කාට හරි බැන දැන් ඔය ගොඩක් අය ඉන්නේ ඔය දීනාකල්ප තියෙන කට්ටිය රටේ ඔක්කොම රට හදන්න. හැබැයි ගෙදර ගිහිල්ලා බැලුවාම වත්ත ගිහිල්ලා බැලුවාම වත්තේ ගෙඩි හැදෙන ගහක් නැහැ. පළතුරු ගහක් නැහැ. මේ ගෙදර ජනේලේ හරියට හදාගෙන. හැබැයි රට හදන්න මහන්සිලා තියෙනවා බොරුවට. ඒ බොරුවට බන කියන කට්ටිය ඒ අර සමාජයට පේන බොරුවට බන කියන කට්ටිය ඒ ශ්‍රමය පාවිච්චි කරන්න දුවේ ගෙදර එහෙමත් නැත්නම් තමන් ජීවත් වෙන වපසරිය පාසල ගම සුන්දර කරගන්න අන්න ඒ දියුණු ආකල්ප රටේ සංවර්ධනයට ගැලපෙන ආකල්ප. ඒකට එවන් දරුවෙක් ඉස්කෝලේක ගුරුවරයෙක් වුණත්, එවන් දරුවෙක් මරණාධාර සමිතියක නායකත්වය ගත්තත්, එවන් දරුවෙක් ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වුණත්, එවන් දරුවෙක් නීතිඥ මහත්මයෙක් වුණත් අන්න ඔහු මේ පරිසරය දිහා සමාජය දිහා දකින්නේ සුභවාදී දෘෂ්ටි කෝණයෙන්. උන ඕක මේ sannivedanaya කර ගැනීම තුළ attitudes development ඒවත් ආකල්ප සංවර්ධනයට උපපත් වෙනවා. ඒක මේ සබ්ජෙක්ට් එකේම තියෙන කොටසක්. හරිද? ඊළඟට තව එක පොයින්ට් එකක් තියෙන එකක් ලියා ගන්න. තව එක පොයින්ට් එකක් තියෙන ලියා ගන්න. නිර්මාණාත්මක චින්තනය සහ නිර්මාණාත්මක චින්තනය හරහා එහෙම ලියන්නේ හරහා කියන වචනේ ඉන්නුනේ නිර්මාණාත්මක චින්තනය හරහා මාධ්‍ය සංදේශ නිර්මාණය කිරීමට දායක වීම. නිර්මාණාත්මක චින්තනය හරහා මාධ්‍ය සංදේශ නිර්මාණය කිරීමට දායක වීම. මම ඒකට ඉස්සෙල්ලා චුට්ටක් අර ඉස්සෙල්ලා කියපු එක කියන්න රටේ සංවර්ධනයට දායක වීම කියලා. දැන් ඔයාලා තරුණ පිරිසක් නේ. ඔයාලා ඕන තරම් කල්ලි ගහනවනේ හවස් වරුවට ගම්මානවල. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා බෙදෙන්න එපා. ඔක්කොටම ශක්තියක් තියෙනවා. ඔබගේ ගමේ පාරවල් වල එක දවසක් ශ්‍රම දාණය දාලා කොරෝනා තිබ්බට කමක් නැහැ. ඒකට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරලා උදළු ටිකක් අරගෙන මොකක් හරි පොහොර පිටක් අරගෙන පාරේ හැදිලා තියෙන වලවල් වලට පස් ටිකක් දාලා ඒ වලවල් ටික මකලා දාන්නකො ශ්‍රම දායකත්වෙදී. කවුරු හරි හිතනවා නම් ඕක ප්‍රාදේශීය සභාවකින් ඇවිල්ලා කරන්න කියලා හිතනවා නම් මහනගර සභාවකින් ඇවිල්ලා කරන්න ඕන කියලා හිතනවා. මම කියන කාරණා උතර තේරුම් ගන්න. අවුරුද්දක් යනකොට මේ පාරේ යන්න බැරි තරමට අබිලි වෙනවා. හැබැයි මේ වැහි කන්නේට ඉස්සලා චූටි වලවල් ටික මකලා කාණු පද්ධතිය නිවැරදි කරලා ශ්‍රම දායකත්වයේ දීලා ඔබට යමක් කරන්න පුළුවන් නම් යාළුවෝ ටික එකතු වෙලා තමන්ගේ ගෙවල් ඉස්සරහ ශ්‍රම දායකත්වයෙන් සුද්ධ කරලා වැටක් ගහලා ලස්සන මල් ටිකක් හදලා එළවලු ටිකක් හදනවා නම් මේ වැහි කන්නේ ඉස්සලා
ඔබේ ගම ලක්ෂණ. එකමට කරලා බලන්න ඔක කොච්චර සුන්දර ඇටිටියුඩ් එකක්ද කියලා. එතකොට ඒ ඇටිටියුඩ් එක අපිට ගෝ කරන්න පුළුවන්. හරි? ඒ මම නිකන් පළවෙනි පොයින්ට් එකක් ගත්තේ. හරි? ඒක තව ටිකක් ඔබේ වයසෙන් මුහු පුරා යනකොට දැන් ඔය අවුරුදු 15 කොල්ලෙක් ගිහිල්ලා කෙල්ලෙක් ගිහිල්ලා අපි පොල් පැලයක් හිටවනවා කිව්වම ගණන් ගන්න තියෙනකොට ඔබට අවුරුදු 20ක් වෙනකොට ඔබට පුළුවන් ඒක හිටවල පළදායිනට පෙන්නන්න. හරි? යාළුවෝ 5 දෙනෙකුට එකතු වෙලා 5 කල්ලියක් 7 කල්ලියක් හදාගෙන මේ වැඩේ ගොඩ දාලා පෙන්නන්න පුළුවන් මිනිස්සු. ඒක තමයි අපි කල්පනා කරන්නේ. හරි. දැන් මේ ඊළඟ කාර්යයක් මම ආයෙනවා. ඉතින් අපි හැමෝටම නිර්මාණාත්මක චින්තනයක් තියෙනවා. ක්‍රියේටිව් තින්කින්. ක්‍රියේටිව් තින්කින් කියන එකේදී ඔය තරුණ දරුවන්ට පුදුම දේවල් හිතෙනවා. මේ ක්‍රියේටිව් තින්කින් පාවිච්චි කරලා ඔන්න පහත් ඇටිටියුඩ්ස් තියෙන කෙනා කරන්නේ ක්‍රියේටිව් තින්කින් පාවිච්චි කරන යාළුවෙක්ට මඩක් ගහන්න වීඩියෝ එකක් හදනවා. හරි? එහෙම නැත්නම් කුණුහරුප මොනවා හරි කෑලි දෙක තුනක් එකතු කරලා පෝස්ට් එකක් හදනවා. ඒක යා ක්‍රියේටිව් තින්කින් පාවිච්චි කරලා බෑඩ් ඩෙවලොප්මන්ට් එකට සමාජයේ අගතිගාමී වෙන තව කෙනෙක් අපහසුතාවයට පත් කරනවා. හරියට අර හිට්ලර්ගේ රාජ්‍යයේ හිටපු උගත් වෛද්‍යවරු විෂ එන්නත් හදනවා කුඩා දරුවන්ව ඝාතනය කරන්න. ගෑස් කුටි නිර්මාණය කරන ඉංජිනේරු මහත්තුරු ගෑස් කුටි ගහ වලට දාලා මරන්න. එතකොට ඒගොල්ලෝගේ තින්කින් තිබුණේ වැරදි තැනක. ඒ වගේ තමයි මේ සමාජයේ ඉන්න මේ ඇටිටියුඩ්ස් ඩෙවලොප් කරගත්තේ නැති දරුවෝ කරන වැඩක් තියෙනවා. ඒ ඇටිටියුඩ්ස් ඩෙවලොප් කරගත්තේ නැති දරුවෝ මොකද කරන්නේ? එයාලගේ ක්‍රියේටිව් තින්කින් එක එයාලා පාවිච්චි කරන විනාශය සඳහා. හරි? මොකක් හරි රටේ නීතියට පටහැනි දෙයක් නිර්මාණය කර සමාජ ජාලවල ඒක පබ්ලිෂ් කරලා YouTube වලට ඒක දාලා TikTok වලට ඒක දාලා තමනුත් හිරේ විලංගුවේ වැටලා අම්මා තාත්තා අප දෙන්න ගෙනල්ලා උසාවි ගානේ පොලිසි ගානේ ගිහිල්ලා අපකීර්තියට පත් වෙනවා. ඒකට අපි දැන් ක්‍රියේටිව් තින්කින් පාවිච්චි කරන්න ඕනේ. නිර්මාණාත්මකව සමාජයට වැඩදායී සහ ආදර්ශමත් සංදේශ සපයලා දෙන්නත් ක්‍රියේටිව් තින්කින් පාවිච්චි කරන්න. එතකොට මේකේ කියනවා නිර්මාණාත්මක චින්තනය හරහා මාධ්‍ය සංදේශ නිර්මාණය කරන්න ඕනේ. තවත් කෙනෙක්ට යහපත් තැනකට පොළඹවන්න සංදේශ හදන්න. ඔබට පුළුවන් මේකේ කැමරාවක් තියෙනවා. මේකේ වොයිස් රෙකෝඩර් එකක් තියෙනවා. මම දන්න මේ තරුණ දරුවෝ ඕන තරම් වීඩියෝ එඩිට් කරනවා. ඡායාරූප එඩිට් කරනවා. එතකොට ඔබ කරන්න ඕන ඔබේ සමාජ ජාල හරහා ඔබ හැමෝටම සමාජ ජාල තියෙනවා. නැහැ කියලා කියන්න බෑ. ඔබ හැමෝටම සමාජ ජාල තියෙනවා. සමාජ ජාල ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරනවා. සෝෂල් ගෲප් වල ඒ සෝෂල් ගෲප් වල ඔබ හැම වෙලාවෙම කරන්න ඕනේ මේ සොසයිටි එකේ තව කෙනෙක්ගේ ඇටිටියුඩ්ස් ඩෙවලොප් කරන්න ක්‍රියේටිව් තින්කින් එකක් කියනවා. මම මේ අඹ ගහ හැදුවේ මේ හදනවා වීඩියෝ එකක් කරනවා. මේක දැන් අවුරුදු 2යි අවුරුදු මල් පිපෙනවා. මම අවුරුදු 2ක් ඇතුළත සමාජයට මෙහෙම එකක් දෙනවා. මෙන්න මේ ආකාරයට ක්‍රියේටිව් තින්කින් වලින් නිර්මාණකරණයට වඩු වැඩ පැත්තෙන් වෙන්න පුළුවන්, මේසන් වැඩ පැත්තෙන් වෙන්න පුළුවන්. කට්ටිය ගමේ කට්ටිය තරුණ පිරිස එකතු වෙලා දුප්පත් කෙනෙක්ට කුස්සියක් හදලා දෙන එකක් වෙන්න පුළුවන්. අන්න ඔබ ඔබේ සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ සමාජ අපහරණය වෙන්නේ නෙමෙයි ඉදිරිය වෙන්නේ. එතකොට ඔබ නිර්මාණශීලීව ජංගම දුරකථනය අරගෙන වෙලට යනකොට එතන දකින්න රූප රාමුවක් අරගෙන කුඹුරට යනකොට එතන දකින්න රූප රාමුවක් අරගෙන මල්ලක් පිපෙන එකක් ක්‍රියේටිව් අරගෙන ඒ වගේ ඔබ මේ සමාජයට මෙතුවක්කල් බිහි වෙලා නැති අලුත් නිර්මාණාත්මක දේවල් දායක කරන්න. මේ සබ්ජෙක්ට් එක තුළ කැමරාකරණය ගැන, රූපවාහිනී මාධ්‍ය ගැන, ගුවන්විදුලි මාධ්‍ය ගැන, පුවත්පත් මාධ්‍ය ගැන, සමාජයට වගකීම් සහගතභාවය, සමාජ ජාලවල තියෙන වැදගත්කම ක්‍රමානුකූලව ඉගෙන ගන්නකොට ඔබේ ඇටිටියුඩ්ස් දෙකක්ම ඩෙවලොප් වෙනවා. අපෙන් ඉගෙන ගත්ත දරුවෝ දැන් මම අවුරුදු 15ක් විතර උගන්වනවා. අපෙන් ඉගෙන ගත්ත දරුවෝ අද වෙනකොට බොහෝ සමාජයේ වැදගත් පුරවැසියෝ හැටියට ඒගොල්ලෝ අපගාමී චර්යාවලට නෙමෙයි සමාජ වගකීමට යොමු වෙලා ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒගොල්ලෝ හිරේ විලංගුවේ වැටෙන්නේ නෙමෙයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒගොල්ලෝ දියුණුවට අරගෙන ඒගොල්ලෝගේ ආධ්‍යාත්මික සංවර්ධනයට කරා යනවා. සමාජ සංවර්ධනයට ඒගොල්ලෝ තමන්ගේ දැනුම දෙනවා. තව එකක් ලියා ගන්න. මම හිතන්නේ 8 වෙනි අංකයේ නේද දුවේ පුතේ? ඔව් සර්. ජනමාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනමාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනමාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව
අවබෝධ කර ගැනීම සහ ඒ පිළිබඳව අන්‍යයන්ට අවබෝධයක් ලබා දීම. ඒ පිළිබඳව අන්‍යයන්ට අවබෝධයක් ලබා දීම. දෙකක් එතන තියෙනවා. ඒක තේරුම් ගමු. පුතේ දුවේ අපේ රටේ ජනමාධ්‍ය නාලිකා ඔක්කොම විද්‍යුත් නාලිකා කීයක් විතර තියෙනවද? මම නිකන් අහනවා. විද්‍යුත් නාලිකා කීයක් විතර ඇද්ද? කියුනේ නැහැ. කමක් නැහැ. පුතේ ලංකාවේ විද්‍යුත් නාලිකා තියෙනවා 50කට වඩා වැඩි. කෝටි 2යි ජනගහනය ඉන්නේ 50කට වඩා වැඩි. එතකොට රූපවාහිනී නාලිකා 15කට වඩා වැඩි, ගුවන්විදුලි නාලිකා 35කට වඩා වැඩි. එතකොට මේ විද්‍යුත් නාලිකා අයිතිකාරයෝ මත, දේශපාලන පක්ෂවලට ලැබීම මත, ව්‍යාපාරික අරමුණු මත ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ අපි අවබෝධ කරගන්නවා. අපි දන්නවා අපේ දැන් උදාහරණයක් හැටියට අපේ ගමෙට තාම කොරෝනා බෙහෙත විදලත් නැහැ. හැබැයි ටීවී එකේ ප්‍රවෘත්ති වලට ලොකුවට කියන කොරෝනා පළමු මාත්‍රාව මේ වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම නැත්තම් විදලා ඉවරයි කියලා බොරුවට කියන. හැබැයි අපි දන්නවා අහල ගම් 7ක දාලා. එතකොට දැන් ඒ ප්‍රවෘත්ති එහෙම කියනවත් ඒ ටීවී එකේ මහත්තුරුන්ට අපේ ගම ගැන පිළිබඳ අවබෝධයක් නැති වෙන්නත් එහෙමත් නැත්නම් ඒ කොලේ වහලා කතා කරේ දේශපාලන එජෙන්ඩා එකකට. හරිද? එතකොට ඔබ දැනගන්න ඕනේ මේ මාධ්‍ය විසින් දේශපාලන එජෙන්ඩා ක්‍රියාත්මක කරන ආකාරය. එහෙමත් නැත්නම් ව්‍යාපාරික එජෙන්ඩා ක්‍රියාත්මක කරන ආකාරය. එතකොට ඔබට දැන් කියනවා මේ රූපවාහිනී දැන්වීම දාලා අර කෑම කන්න මේ බීම බොන්න අරක කරන්න මේක ගාන්න මෙහෙම කරන්න කියලා කියනවා. ඒතර ඔබ තේරුම් ගන්න ඕනේ මේ ව්‍යාපාරික අපේ මුදල් දැහැ ගන්න කරන උපාය මාර්ග කියලා. ඒක ඔබ අවබෝධ කරගන්නත් ඕනේ. ඒ වගේම අවබෝධ වෙන්නේ නැති නංගි කෙනෙකුට, මල්ලි කෙනෙකුට හෝ වැඩිහිටියෙකුට, ඒ වගේ වයින් අන්තගාමි වෙලා ඉන්න වැඩිහිටියෙකුට, ඒ වගේ වයින් අන්තගාමි වෙලා ඉන්න වැඩිහිටියෙකුට කියලා ඔහුව බේරා ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඒක ජනමාධ්‍ය ආයතන අපිව නිකම්මු කරනවා කියනවා. අපිට කොයි වෙලාවකත් ජනමාධ්‍ය ආයතන කියන්නේ නැහනේ. අද අපි එහෙනම් මිරිස් පැලයක් හිටවමු. අද අපි කහ පාත්තියක් දාමු. අද අපි පරිසරය සුන්දර කරන්න අඹ පැලයක් හිටවමු කියලා අපිට කොයි වෙලාවකත් ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය කියන්නේ මොකද්ද? මේ නාඩගම බලන්න, ඒ නාඩගම ඉවරනාට පස්සේ ඊළඟ නාඩගම පටන් ගන්න. ඒ නාඩගමේ අපේ අහවලා සින්දු කියන්න එනවා. එයා ජොලියේ ඉන්න තමයි කියන්නේ. එයා කියනවා subscribe කරන්න කියලා. එයා කියනවා like කරන්න කියලා. එයා කියනවා live chat එකට එන්න කියලා. ඔය වගේ නාඩගම් වලට උදේ ඉඳන් හවස් වෙනකල් අල්ලන් ඉඳලා අපි නිකම්මු කරනව ඇරෙන්න ජනමාධ්‍ය මගින් අපට සමාජයට වැඩදායි පුරවැසියෙක් වෙන්න කියලා දීලා නේ. අන්න ඒ தත්ත්වයේ එක අවබෝධ කර ගැනීම ඔබට පුළුවන් වෙනවා. අවබෝධ වෙලා නැති කාලකන්ණි විදියට ගෙදරක ජීවත් වෙන එහෙමත් නැත්නම් සමාජයේ ජීවත් වෙන ෆෝන් එක කනේ ගහගෙන බොරු සෝබනේට බයිස්කල් නට්ටක නැකලා අරේ මෙහෙ යන උන්ව බේර ගන්න උන්ට මේක අවබෝධ කරලා දෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තාම. අපි එහෙම කෙනෙක් තමයි පුතේ ජීවිතේ සාර්ථක කරන්නේ. ඔබ මේ අවුරුදු 17න් ඔබේ ජීවිතේ චේන්ජ් කරගත්තේ නැත්නම් ඇටිටියුඩ් වෙනස් කරගත්තොත් තමයි ඔබට අවුරුදු 25ක් වෙනකොට රජයේ වැටුපක් ලබන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක වැටුපක් ලබන්න පුළුවන් පර්සනැලිටි එකක් තියෙන පුද්ගලයෙක් වෙන්නේ. හැබැයි ඒකට අවුරුදු 17න් ඔබ ඇටිටියුඩ්ස් චේන්ජ් කරගන්න ඕනේ. ඔබ අවුරුදු 17න් ඇටිටියුඩ්ස් චේන්ජ් කරගන්නේ නැහැ. ඔබේ ඇටිටියුඩ්ස් චේන්ජ් කරගන්න ඔබ අවුරුදු 25 දක්වා ඉන්න. යාළුවෝ ටික රස්සාවක් කරනවා, වැඩට යනවා, පඩි ගන්නවා, බයිස්කලයක් එයාටම කියලා ගන්නවා, ඉඩම් කෑල්ලක් එයාටම කියලා ගන්නවා. පෙම්වතියක් බොහොම විධිමත් විදියට පෙම්වතෙක් බොහොම විධිමත් විදියට ඇසුරු කරන අවුරුදු 25 වෙනකොට එතකොට අවුරුදු 28ක් විතර වෙනකොට එයා කසාද බඳින හැබැයි ඔබ අවුරුදු 25 අර ෆෝන් එක ගහගෙන කණේ ගහගෙන රස්තියාදු ගහකා එහෙමත් නැත්නම් දුම්මැටි පාවිච්චි කර කර මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර ඉරිච්ච ඩෙනිම් කබලක් දාගෙන රස්තියාදු ගහා ඉන්න ඔබේ ගමේ මේවා මං කියන චරිත ටික ඉන්නවා මෙලෝ ආත්මයක් නැහැ තව කාට හරි ගිනි ගෙඩියක් දීලා හොරකමක් කරලා පොලිසි ගානේ läගලා රස්තියාදු ගහලා හැබැයි ඔබ මේ ඇටිටියුඩ්ස් චේන්ජ් කරගත්තොත් අවුරුදු 17න් ඔබට පුළුවන් අවුරුදු 25 වෙනකොට හොඳ තැනකට එන්න. අර අපි කතාවට කියනවා මොකද ඒ කියන්නේ අනාගතේ
රාජලියෙක් වෙන්න නම් කවුරුත් එක්කද රංචු ගහෙන්න එපා කියලා කියන්නේ. අපතේ අනාගතේ රාජලියෙක් වාගේ හැසිරෙන්න නම් ඔබ මේ වෙලාවේ කවුරුත් එක්ක රංචු ගහන එකෙන් වළකින්න ඕනද? පාත්තයොත් එක්ක රංචු ගහන එක වළකින්න. පුතේ පාත්තයොත් එක්ක රාජලියෙක් රංචු ගහනවා නම් කවදා හරි ඒ රාජලියටත් සිද්ධ වෙන්නේ පාත්තයේගේ චර්යා ලක්ෂණ අනුගමනය කරලා ජීවත් වෙන්නම විතරයි. හරිද? ඒ රාජලිය තායි මේ රාජලියගේ අනන්‍යතාවය විදහා දක්වන්නේ ඔහු පාත්තයෙක් වෙන එකම තමයි කරන්නේ. හැබැයි රාජලිය පාත්තයෙක් එක්ක රංචු ගහෙන්නේ නැතුව පාත්තයෙන් තොර වෙලා ඔහුගේ අනන්‍යතාවය ඔහු හොයාගෙන යනවා නම් ආකල්ප වෙනස් කරගෙන ඔහු කොහොම කෙටි කාලයකදී මම කියන්නේ අවුරුදු 7ක් ගැන. ඒ අවුරුදු 7 තුළ තමන්ගේ ප්‍රතිරූපය හදාගෙන බොහොම සංවර්ධනාත්මක තත්යකට තියාගන්න. ඒ දරුවෝ අවුරුදු 30ක් වගේ වෙනකොට තමන්ටම කියලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන බොහොම සුන්දර ජීවිතයක් ගත කරන සමාජයට ආදර්ශමත්. හැබැයි ඔබේම සමාජයේ ඔබේම අයියලා අක්කලා දිහා බලන්න සමහර වෙලාවට අවුරුදු 30ක් 35ක් වෙලත් අර චූටි කාලේ පාත්‍යොත් එක්ක රංචු ගහලා තාමත් ඒගොල්ලෝ ගණන්තාවය හොයාගෙන යන්න බැරුව ඒගොල්ලෝ විනාශ වෙලා ඉන්නවා. ඒ தත්ත්වය තමයි ඔය කියන්නේ. ඒතකොට ජනමාධ්‍ය ආයතන විතරක් නෙමෙයි මෙතන නව මාධ්‍ය ක්‍රියාත්මක වෙන හැටි ඒවට අනවශ්‍ය විදිහට වහල් වෙන එක නැවතිලා ඒවා පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒවා බැහැර කරලා අපි පර්සනැලිටි එක හදාගන්න මෙතන පාවිච්චි කරගන්න ඕනේ. ඒකට ඔය මම කිව්වේ 8 වෙනි කාරණේ. right. තව කාරණා තියෙනවා. මට ඊට ඉස්සෙල්ලා ඔබට චූටි කාරණා දෙකක් මතක් කරන්න ඕන දුවලා පුතාලට. දුවපුතේ චුට්ටක් ඉන්න එක මතක් කරන්න ඕන කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. මම ඔබට වැඩ පොතක් දීලා තියෙනවා. ඉස්සෙල්ලා මේක පැහැදිලි කරලා ඉන්න නැත්නම් ඒක ගැටලුවක් වේවි. චුට්ටක් රැඳිලා ඉන්න මම ඉන්න වැඩ පොත ඔබට පෙන්නන්නම්. ඒකේ කරන්න ඕන මොනවද කියන එක කිව්වේ නැත්නම් ඔබ හිතනවා අපි මේක මේ නිකන් බොරුවට මේක අරන් තියෙන්නේ අපරාධයක් ඊළඟ මාසෙට මම ගන්න ඕනෙත් නැහැ කියලා. එහෙම නැහැ. ඒකේ කරන්න දේවල් තියෙනවා. මම හිතන්නේ මෙන්න මේ જાතියේ වැඩ පොතක් ඔබට දීලා ඇති. මේක පැහැදිලිවම මම මේක කියනකල් රැඳිලා ඉන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේකේ දීලා තියෙන පුතේ මාධ්‍ය අධ්‍යයනයට පෙර sannivedana අධ්‍යයනයේ විෂය අතිරේක කියවීම නිබන්ධයක් කියලා. මීඩියා අනිවාර්යෙන් හැදෑරිය යුතු සමාජ විද්‍යා විෂය ධාරාවට අයත් විෂයක්. පුතේ කලා විෂය ධාරාවේ තියෙනවා තාක්ෂණ විෂය ධාරාවේ තියෙනවා විෂය ධාරා කීපයක්. විෂය සංයෝජන කීපයක්. භාෂා සංයෝජනය, සෞන්දර්ය විෂය සංයෝජනය, ආගම් විෂය සංයෝජනය. ඒත් එකම තියෙන සමාජ විද්‍යා විෂය සංයෝජනය. ඒකට මේක සමාජ විද්‍යා විෂය ධාරාවේ තියෙන අනිවාර්යෙන් හදාරන්න ඕන. ඔච්චර දේවල් කතා කරපෙක ඔබට පැහැදිලි වෙයි. නව ලෝකය දිනන්න මෙන්න මේ වගේ තත්යකටපත් වෙන්න ලෝකය අතික්‍රමණය කරන්න ඔබ sannivedana විෂය හැදෑරිය යුතුමයි කියන කාර්යය. එහෙම නැති වුණොත් ඔබට අත්වෙන ඉරණම ටිකක් භයානකයි කියන කාරණා ඔබ දැන් දන්නවා. මේකේ කියනවම ප්‍රාග් මානවයාගේ sannivedanayat ශිෂ්ටාචාරගත මානවයාගේ භාෂා භාවිතය වාචික භාෂාව ලේඛනය සඳහා යොදා ගැනීම නව මාධ්‍යයන්ගේ භාවිතයට භාෂාව එක්වීම පිළිබඳව හැදෑරීම සඳහා sannivedana හා මාධ්‍ය අධ්‍යයනය කියලා තීම් එකක් දානවා. ඊට පස්සේ මම මෙතන පැහැදිලි කරලා දානවා මේ විෂයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ලිපියක් කලා විෂය ධාරාවේ සමාජ විද්‍යා විෂයන් අතර sannivedana නියෝජනය වෙන තැන ගැන ආගම් විෂයන් මොනවද සෞන්දර්ය විෂයන් මොනවද භාෂා විෂයන් මොනවද කියන කාරණා. ඔබට බාධා කරලා අහන්න පුළුවන් මේවා තේරෙන්නේ නැත්නම්. ඔබ තාක්ෂණ වේදයේ විෂය ධාරාව කරනවා නම් ඒකේ sannivedana විෂය හිමි වෙන තැන ගැන ලිඛිතව දාලා තියෙනවා. මම මේක කියනවා කෙසේ වෙතත් ඔබ විෂයන් තෝරාගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ විසින් 2016 4/26 දිනතුව නිකුත් කර ඇති 2016 13 දරන අපසුසස් පෙළ විෂය සංයෝජනය හා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සංයෝජනයේ නම් වූ චක්‍රලේඛයට අනුව එහි සාරාංශයක් ඉහතින් දක්වලා තියෙනවා. එම විෂයන් තෝරා ගන්නා විට අනාගත මෙතන ගයන්න වැරදි අදාගන කියලා තියෙන්නේ අනාගත රැකියා වෙළඳපොළ කෙරෙහි ඔබේ අවධානය තෝරගන්න කියලා. ඊට පස්සේ මම ලිපියක් දාලා තියෙනවා මේ සොසයිටි එක ඉගෙන ගන්න ඇයි කියලා කමියුනිකේෂන් වල තියෙන වැදගත්කම සහ sannivedanaye කොහොමද බිහි වුනේ කියලා මම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට sannivedanaye ගැන මම කියලා තියෙනවා මෙන්න මේ sannivedanaye නූතන පියා හැටියට සලකන මහාචාර්ය විල්බර් ස්ට්‍රාම් ගැන කියලා තියෙනවා. එතනින් පස්සේ sannivedanaye ගැන කතා කරලා තියෙනවා. ඒ sannivedanaye දැන් ඔන්න ඔබට පුළුවන් ඔබ දුවේ පුතේ මේ නිබන්ධය ඔබේ අතේ තියෙනවා. තවම පාඩම ඉවර නැහැ. මෙන්න මේ උගන්නපු ගිය සතියේ උගන්නපු නිර්වචන ටික කටපාඩමින් මෙතන ලියන්න. ඒකට 10 වෙනි පිටුව එහා 11 වෙනි පිටුව ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ තියෙනවා කියවන්න මම ඔබට ගිහිලා තියෙනවා මේ බව් බව් න්‍යාය, ඩින්ඩොන් න්‍යාය, පුක් පුක් න්‍යාය, තාරා බුම් බුම් න්‍යාය කියලා දීලා තියෙනවද නැද්ද? දරුවෝ කතා කරන්න. තියෙනවද නැද්ද? මේ න්‍යායන් හතර කියලා දීලා තියෙනවද නැද්ද මේ ස්ක්‍රීන් එකේ පේන බව් බව් න්‍යාය ඩින්ඩොන් න්‍යාය කියලා දුන්නද?
හරි. දැන් ඔබ ඔබේ භාෂාව පාවිච්චි කරලා ලියන්න ඕනේ. දැන් මෙතන අපි ගන්නවා. ඔන්න මම කියලා දෙනවා. දැන් හොඳට තේරුම් ගන්න. ඔබ ලියන්න ඕනේ මම මේ කියන කාරණේ. මොනවා හරි ලියන්න ඕන ඔබ. ඔබේ ලේඛන ශෛලිය දියුණු කරන්න තමයි ගත්තේ. sannivedana මෙතන මම පටන් ගන්නවා. sannivedanaya මානව සමාජය තුල බිහිවීමේදී ඒ සඳහා භාවිත කළ න්‍යායක් ලෙස බෞබෞ න්‍යාය පෙන්වා දිය හැකිය. බෞබෞ න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ සමාජය තුල සිදු වූ විවිධ ශබ්ද මානවයා විසින් අනුකරණය කර ඔහුගේ උච්චාරණ ඉන්ද්‍රියය භාවිත කර ඒ හරහා ශබ්ද නිපදවා ගැනීමයි. දැන් ඕක ලියන්න පුළුවන් ද බැරිද දුවලා පුතාලට? දරුවනේ පුළුවන් සර්. හොඳට මතක තියාගන්න පුතේ sannivedanaya කියලා කියන්නේ ගුරුවරයා උගන්වන එක අහගෙන ඉන්න එක විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ චූටි පොඩි දේවල් ඔබ ඒ සටහනත් එක්ක ඔබේ භාෂාවෙන් සංවර්ධනය කරලා ලියන කිසි දෙයකට වරදින්නේ නැහැ. මේ ඉඩ ප්‍රමාණයට තව කාට හරි තේරෙන්නේ. දැන් මේ ඩින්ඩොන් න්‍යාය කියන එක නංගී හරි මල්ලී හරි අම්මා හරි තාත්තා හරි කියවුවාම උන්දලාට තේරෙන්න මේ හතර ලියන්න ඕන. පුළුවන් ද බැරිද දැන් මම මේ කියන කාරණේ? කතා කළ යුතුයි. පුළුවන් ද බැරි වේද උත්සාහ කළොත්? මේ සර් එක ටිකක් තව පැහැදිලි කරලා දෙන්න. හරි. හොඳයි. very good. පුතේ දැන් මේ දුන්න නිබන්ධයේ හිස්තැන් වගේක් තියෙනවා. හරි. ඕන් හිස්තැන් තියෙනවා පළවෙනි තැන මේ නිර්වචන හතරක් තියෙනවා. පොත දිහා බලන්නේ නැතුව කටපාඩමින් මේ නිර්වචන හතර ලියන්න තමයි වැඩ පොත දීලා තියෙන්නේ. ඔයාලට තේරෙනවද ඒ කියන කාරණේ? ඔව් සර්. ඔව් සර්. හරියට ගාතාවක් පාඩම් කරලා පාඩමින් ලියනවා වගේ. දැන් ඒ දීලා තියෙන සර් මේ වැඩේ කරන්නේ මොකටද? ඔයාලගෙන් පලිගන්නද? එහෙම නැත්නම් ඔයාලව අමාරුවේ දාන්නද? එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රැක්ටිකල් ඉවෙන්ට් එකද? ඩෙවලොප් කරන්න. ප්‍රැක්ටිකල් ඉවෙන්ට් එක. පුතේ දැන් ඉස්සර වගේ පන්ති කාමරයට ගෙනලා ලියවන්න බෑනේ. එතකොට ඒකට වැඩ පොතක් දෙනවා. ඒ වැඩ පොත ඔයාලා පාඩම් කරලා ඒක මතකයෙන් කල්පනා කරලා කියවලා වෙලාවක් අරගෙන මෙතන ලියනවා. කිසි ගැටලුවක් නැහැ. මම මේක උගන්වලා තියෙනවනේ මතකයිද දැන්? දුවේ පුතේ. ඔව් ඔව් සර්. සර්. වැඩ පොත කියලා කියන්නේ පොත බලාගෙන ලියන එක නෙමෙයි. වැඩ පොත කියලා කියන්නේ පාඩම් කරනවා ලියනවා. ඔන්න තේරෙන්නේ නැහැ. දැන් ඔය සර් කිව්වට මට කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න සර්, ෆොටෝ එකක් ගහලා දාන්න. මේකට සර් ලියන හැටි මට ටිප්ටක් කියලා දෙන්න. මම උත්සාහ කරා මට බැරි වුණා. මට කියලා දෙන්න. ඔයා මට කියලා දෙන්න. පොතේ ෆොටෝ එකක් ගැහුවා, පොතේ නෙමෙයි ඒ කොටසේ ෆොටෝ එකක් ගැහුවා. ඔයාලගේ ප්‍රශ්නේ මට යොමු කරන්න. මේක සර් කොහොමද මට ලියන්න කියලා දෙන්න. තරහ වෙන්න නැතුව වෙලාවක් අරන් කියලා දෙන්න. මම අනිවාර්යෙන් කියලා දෙනවා. පැහැදිලිද දුවේ පුතේ? ඔව් සර්. ඔව් සර්. වැඩ පොත දැන් කරන්න පටන් ගන්න. ඒතකොට 10 වෙනි පිටුවේ 11 වෙනි පිටුවේ තියෙන නිර්වචන. ඊළඟට මම කිව්වා භාෂාව නිපදවා ගැනීමේදී ලෝකේ න්‍යායන් හතරක් භාවිත වුණා. ඕනනම් ඉන්ටර්නෙට් එකෙත් නිකන් ගහලා බලන්න සිංහල භාෂාවෙන් බෞබෞ න්‍යාය නැත්නම් ඩින්ඩොන් න්‍යාය. ලිපියක් කාගේ හරි එකක් ඒවි. ඒක කියවන්න. මම දුන්නේවත් කියවන්න. පරස්පරතාවයක් තියෙනවා නම් මගෙන් අහන්න සර් කියලා දුන්න එකට වඩා අරකේ අර එහෙම තැනක මෙහෙම තියෙනවා. ඒකද හරි මේකද හරි. ඔයා මට ඒක කියලා දෙන්න කියලා මගෙන් අහන්න මම කියලා දෙනවා. ඊට පස්සේ දැන් කියනවා ඔබ බෞබෞ න්‍යාය කියලා කියන්නේ භාෂාවක් නිපදවා ගැනීම සඳහා මානව සමාජය තුළ භාවිතා වන්නට ඇතැයි කියන සිද්ධාන්තයක් හැටියට භාෂා විශාරදයින් හිතනවා. පරිසරයේ සත්තු කෑ ගහපු හඬ, රිලව් කෑ ගහපු හඬ, කොහා කෑ ගහපු හඬ, කප්ටා ගහ කෑ ගහපු හඬ අනුකරණය කරලා ඒ හරහා කතා කරන්න භාෂාවක් නිපදවා ගන්නට ඇති. ඒක බෞබෞ න්‍යාය කියලා අපි කියනවා. කියලා අපි මේක ලියනවා. ලියන්න පුළුවන්ද බැරිද දැන්? දරුවනේ කතා නෑ පාර. පුළුවන් සර්. බෑද පුළුවන්ද? පුළුවන් සර්. බැරි වුණොත් මොකද්ද කරන්නේ? මගෙන් උත්සාහ කරලා අන්තිම උත්සාහයත් අරගෙන ෆොටෝ එකක් ගහලා අහනවා සර් මට මේක චුට්ටක් ලියන්න කියලා දෙන්නකෝ කියලා. මම අනිවාර්යෙන් ඒකට කියලා දෙනවා. කාරණේ පැහැදිලිද? ඔව් සර්. නැවතත් අවධාරණය කරලා පොත බලාගෙන නම් ලියන්නම එපා. හොඳට ඔළුවට අරගෙන
තමයි ලියන්නේ. පුතේ අපි පුවත්පත් කලාව ඉගෙන ගන්නකොට අපිට ප්‍රවෘත්ති ලියන්න කියලා දෙනවා. මම උදාහරණයක් කියන්නේ. එතකොට අපිට දෙනවා කඩදාසියක් ඒගොල්ල. අපි මම විවිධ ස්ථානවල ඉගෙන ගන්නකොට අපිට දෙනවා කඩදාසියක්. කඩදාසියක් දීලා කියනවා හරි ඔක කියව ගන්න. අපිට ඒගොල්ල දෙනවා විනාඩි 20ක් 30ක් කියව ගන්න දෙනවා. අපි විනාඩි 20ක් 30ක් අතට ඔක උඩට කියව. ඔළුවට අරගෙන. A4 පිටුවක් විතර තියෙනවා. හරි. දුන්නට පස්සේ යාලා කියනවා ඔය කඩදාසිය කියව ගත්ත ඉවර කට්ටිය අත උස්සන්න අපි අත උස්සන. චන්දි වගේ අත උස්සන. රයිට්. ඉවර කට්ටිය ටක් ගාලා ඔක දෙකට නවන්න. කියපු ගමන් අපි නවන්න. ඉරන්න. හරි. දැන් ගුලියක් හදන්න. දැන් මේසේ උඩින් තියන්න. හරි අපි තියනවා. රයිට්. දැන් අපි ඉතින් දැන් ඉන්නවා. හරි. අනිත් කට්ටියත් කියව ගන්න. හරි කියවන ඒ කට්ටියත්. හරි. ඒ කට්ටියත් ඉරන්න මේසේ උඩින් තියනවා. හරි. ඉවරයි. තියනවා දැන්. මරු ඈ. දැන් ඕක පාදක කරගෙන ඔය A4 sheet එකේ තිබුණා එයා කියන වචන 300ක් විතර තිබුණා 275ක් තිබුණා. ඔය A4 sheet එකේ තිබිච්ච කරුණු දැන් ඔයාලා කියවලා ඉවරයි. හරි. ඕකෙන් වචන 70වත් 80වත් නැත්නම් 60ත් 80ත් අතර ප්‍රවෘත්තියක් ලියන්න මම ඔයාලට විනාඩි 20ක් දෙනවා කියලා එයා දේශකයා අපිට දීලා යනවා. හරි. දැන් අපිට අර ඉරපු පොළ එකතු කරන්න බෑ. අපි බලන්නේ නැතුව දැන් මතකයෙන් ලියනවා මෙන්න මෙතන. දැන් ඔබට පැහැදිලිද මේ උත්තර ලියනවා කියලා කියන්නේ මොකක්ද කියලා? දුවේ පුතේ කියලා දුන්න එක තේරුම් නැද්ද? තේරුණා සර්. හොඳට මතක තියාගන්න අපි කරන ලොකුම වැරද්ද තමයි පොත් බල බල ලියන්න උත්සාහ කරන. කවදාවත් පොත් බල බල ලියන්න එපා බුද්ධිමත් අරුව. ඊළඟට මේවා කියවන්න. කියවලා යනකොට චූටි වැඩ කොටසක් කොහේ හරි ඇති. මේන්න තියෙනවා. දැක්කද 15 වෙනි පිටුවේ? දැන් 15 වෙනි පිටුවේ මොකද්ද තියෙන්නේ? මෙතන මොකද්ද කරන්න ඕන 15 වෙනි පිටුවේ? හරි කියන්න බලන්න කරන්න ඕන වැඩේ. පොත බලාගෙන මූලිකාංග නම් කරන්නද තියෙන්නේ? නෑ සර්. ඊට පස්සේ ඔන්න තියෙනවා අර මූලිකාංග ටික ඔයාලට ලියන්න මේකේ පාඩම් කරලා ලියන්න. දවසකට දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම කරන්න එපා මගේ පුතේ. කරන්න ඕනේ 4ක් විතර තෝරගන්න දවසකට. ඒ ඇති. එහෙම තමයි වැඩ කරන්නේ. ටික ටික වැඩ කරන්න පුරුදු වෙන්නේ. ඔක්කොම කරන්න බෑ. එතකොට මේකෙන් 4ක් විතර දැන් කරනවා. හරි? ඔන්න ඕකෙන් දෙවෙනි දවසේ 4ක් විතර කරනවා. පොත පාඩම් කරලා රැයට පාඩම් කරලා තියලා උදේට නිලියනවා. අපේ ලේඛන කුසලතාවය හදාගන්නේ එහෙම. හරිද? ඊට පස්සේ ඔය කෙටි ප්‍රශ්න එහෙමත් අපි නිකං කරලා තියෙනවා. ඔන්න ඔය වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නේ කොහොමද? අපි ඒකට හිමීට පුරුදු වෙන්න ඕන කොහොමද කියලා හිමීට කියලා දෙනවා. ඔන්න ඔය වගේ වැඩ පොත ඔය එක ඉවර කරගත්තාම මේ මාසය ඇතුළත මේ බලාගන්න මේ මාසය ඇතුළත මේ ප්‍රශ්නෙටත් අපි එකතු වෙලා උත්තරේ ලියලා ෆයිල් එකකට දාගත්ත දවසට තමයි අපි චණ්ඩි වෙන්නේ. එතකොට අපි ආයෙ ලබන මාසෙටත් චූටි වැඩ පොතක් ඔයාලට දීලා අපි ඒකට අදාළව ටික ටික හුරු කරලා දෙනවා. පැහැදිලිද දුවලා පුතාලට මම මේ කියලා දුන්න කාරණය? ඔව් සර්. දැන් ගන්නෙ මේ මාසේ ගන්නෙ A4 ප්‍රමාණයේ වැඩ පොත. අනිත් එක නෙමෙයි. ලබන මාසෙත් මම ඔයගේ චූටි වැඩ පොතක් ඔයාලට දෙනවා. ඒ පාඩම් වලට අදාළව මේ උගන්වලා තියෙන ඒවට අදාළව වැඩ කරගෙන යන ආකාරයට හදලා දෙනවා. එතකොට ඒක සටහන කියවලා රැට කියවලා උදේම නැගිටලා මං අද මේ ඡේදය ලියනවා. මං අද මේ පිටුව ලියනවා. බැරි දෙයක් සර්ගෙන් අහගන්න. අපි විධිමත්ව ඉගෙනගෙන යනවා. හරිද? ඔය විදියට කරොත් දුවේ පුතේ ඕම් බය නැතුව කියන කාරණයක් ඔයාලට පුළුවන් 2023 නෙමෙයි 2022ේම විභාගයේ ලියන්න. ඊට පස්සේ අවුරුද්දක් ඉතුරු කරගන්නත් පුළුවන්. හරිද? තරහ වෙන්න පොක නිකන් කිව්වේ කැමැති කෙනෙක් වත් හදා බලන්න. අවුරුද්දක් කලින් වැඩේ කොට දා ගන්නවා කියලා කියන්නේ චණ්ඩි එක්ක අමතක කරන්න එපා. කැම්පස් එහෙමත් යන්න පුළුවන්. බය වෙන්න එපා. ප්‍රයිවට් දාලා ලියන්නත් පුළුවන්. කිසි දෙයකට බය වෙන්න අපි ඒව ගැන පස්සේ කරමු. දැන් උත්සාහයක් කරලා බලමු ප්‍රවේශ වෙන්න පුළුවන්ද කියලා හිතන්න. රයිට්. හරි. එහෙනම් 9 වෙනි කාරණේ ලියා ගන්න ඉක්මනට 9 වෙනි කාරණේ ලියා ගන්න. ගවේෂණශීලීත්වය සහ විචාරශීලීත්වය දියුණු කර ගැනීම. මේකේ නෙමෙයි 9 වෙනි කාරණේ. ඔබ දන්නා 9 වෙනි කාරණේ කොතනද තියෙන්නේ? ගවේෂණශීලීත්වය සහ විචාරශීලීත්වය දියුණු කර ගැනීම. හරි. පුතේ sannivedanaya ඉගෙන ගන්න කෙනෙක්ගේ තියෙන මූලික ලක්ෂණයක් තමයි එයා හරි ගවේෂණශීලී. එයා හැමදේම හොයනවා. එයා කවුරුත් කියන දේවල් වලට වඩා එයාගේ ලක්ෂණයක් තියෙනවා. දැන් මම කියන සර් කියන එකට වඩා එයා තව අන්තර්ජාලයෙන් හොයනවා. පොත්පත් කියවලා හොයනවා. ඊළඟට ගත්තාම
එයා වැඩිහිටියන්ගේ කතන්දර අහලා හොයනවා. ජන කතා කියවනවා. එයා හරි ගවේෂණශීලී. ගවේෂණශීලී කියලා කියන්නේ කියන දේ මත විතරක් නෙමෙයි. එයා නිරන්තරයෙන් හොයනවා. හොයලා ඊළඟට ඒ මම කියපු අය අඩුපාඩු එයා තේරුම් අරගන්නවා. වෙනත් එකක මට වඩා කියලා තියෙන දේවල් තේරුම් අරගන්නවා. මෙන්න මේ ආකාරයට මේ මාධ්‍ය අධ්‍යයනයේ හදාරන දරුවෙක් සෑහෙන්න සමාජය තුළ යාවත් කාලීන පුරවැසියෙක් බවට පත් වෙනවා. පැහැදිලිද ඒ කියලා දුන්න තේරුම් කිරීම? දුවේ පුතේ. ඔව් සර්. නිකන් ඉන්නේ නෑ, ගවේෂණශීලී වෙනවා. 10 වෙනි කාරණේ කියවන්න ලියා ගන්න. ලියන්න ඉස්සෙල්ලා මේක අහගන්න. මේක ලියලා තියෙනවා නම් ලියන්න එපා. ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබීම කියන එක ලියලා තියෙනවද? නෑ සර්. ලියන්න. අවසාන එක ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව සංසන්දනාත්මකව අවබෝධයෙන් විග්‍රහ කරයි. සංසන්දනාත්මකව අවබෝධයෙන් විග්‍රහ කරයි. කෙසේද යන්නේ? හරි. ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයෙන් සංසන්දනාත්මකව විග්‍රහ කරනවා. හරි, පැහැදිලි. ඒක ඉවර නෑ, මම පැහැදිලි කරලා දෙන්න ඕන දුවලට පුතාලට. අපි පුතේ එක ජාතික මාධ්‍යයක් ගැන විතරක් අවධානය යොමු කරොත් අපි ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. අපි කිසි දෙයක් දන්නේ නෑ. ඒක කියන්නේ අපි බලනවා හැමදාම අපේ රූපවාහිනිය කියන ගොබ්බ ප්‍රවෘත්ති විතරයි අපි හැමදාම දකින්නේ. අපි නෑ රූපවාහිනිය විතරක් නෙමෙයි. අපි බලන ටික දවසකින් දෙරණ කියන ප්‍රවෘත්ති, සිරස කියන ප්‍රවෘත්ති, ස්වර්ණවාහිනී කියන ප්‍රවෘත්ති අපි සංසන්දනය කරලා බලනවා. ඒකට එකකට එකක් ජාතික මාධ්‍ය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි අධ්‍යයනය කරනවා. හරි? ඒ නාලිකාවල වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලනවා. ඊළඟට අපි ආයෙ බලනවා අපි මොකක් හරි ජාතික ප්‍රශ්නයක් ගන්නවා. උදාහරණයකට කොරෝනා සම්බන්ධයෙන් BBC එක ප්‍රවෘත්ති වාර්තා කරන්නේ කොහොමද? කොරෝනා සම්බන්ධයෙන් ඇමරිකානු රූපවාහිනියක් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ කොහොමද? BBC සම්බන්ධයෙන් කොරෝනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය කොහොමද වාර්තා කරන්නේ? අපි මේ ජාතික මාධ්‍යත් එක්ක ජාත්‍යන්තර මාධ්‍ය කොච්චරක් වෙනස් වෙනවද කියලා එකපාර බලන්න බෑ. ටික ටික බලනවා. අපි බලනවා YouTube එකට ගිහිල්ලා විදේශීය රටක ටෙලිනාට්‍ය කොයි වගේද? අපේ රටේ දැන්වීම් කොයි වගේද? විදේශීය සම්බන්ධනය කරනවා. විදේශීය රටක ළමයි වෙන චොක්ලට් එකක් විකුණන ඇඩ් එකක් හදනකොට කොච්චරක් ආචාර ධර්ම රකින්නද? අපේ රටේ චොක්ලට් එකක් විකුණන්න මොනවද පාවිච්චි කරලා තියෙන මෙතඩ්ස්? මෙන්න මේ වගේ ටිකක් උපාය මාර්ග පිළිබඳ සංසන්දනය කරලා බලන කෙටි කාලයක් තුල අවුරුදු 25 වගේ වෙනකන් ටිකක් බලනවා. එබිල බලලා අපි ගන්නවා. ඒ වගේ තියෙන ක්වොලිටි දේවල් මොනවද? අපේ තියෙන ක්වොලිටි ලෙස් දේවල් මොනවද? අපේ සමාජය ක්වොලිටි කරන්න, අපේ සංදේශ ක්වොලිටි කරන්න අපිට ඒව උපාය මාර්ගික පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් එකට යොදාගන්නේ කොහොමද? නිර්මාණ වාර්තා කරන උසස් කරන්නේ කොහොමද කියලා අපි ස්ටඩි කරනවා. ඒක මේකේ ලක්ෂණයක් විය යුතුයි. ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද දරුවනේ? ඔව් සර්. හරි. එහෙනම් මේ දුවල පුතාලා දන්න කියන යාළුවන්ට කියන්න පසුගිය පාඩම් ඕනෑම එකක් අලුතින් පන්තියට සහභාගී වුණත් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. කාඩ් එක අරගෙන මට ඒ තොරතුරු දුන්නාට පස්සේ දැන් මම හිතන්නේ පාඩම් එක මම 6ක් විතර කරලා තියෙනවා. ඒ පාඩම් ඒකට 6ේම ඕන ඔයව බලන්න දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධතාවය තියාගන්න කියන මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයාලගෙන් ආයේ ගොඩක් උගන්නලාද ආයෙ අල්ල ගන්න බැරිද? මේ වගේ ප්‍රශ්න අහනකොට කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. දවසකට පටන් ගන්න පාඩම හොඳට තේරෙනවා. එතෙන් ඉඳන් ඉගෙනගෙන යන්න පුළුවන්. මුල් පාඩම් වලටත් උදව් කරනවා. සටහනක් ලබා දෙනවා. ඔක්කොම දෙනවා කියලා කියන්නේ. සටහන් පොතේ නම් දෙනවා කියලා කියන්නේ. එහෙමනම් අදට අපි සමුගමු. ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්. ප්‍රශ්න අහන්න අනිත් කට්ටිය යන්න. ආයිබෝන් සර්. කට්ටිය රැඳෙන්න. ආයිබෝවන්. ආයිබෝන් සර්.